එරුවන් සරණයි. අයිනෝ. ස්වාමීන් වහන්සේ. එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අන්නස කොහමද ප්‍රවාසයට? මෙහෙටත් තියෙන නිකම්ම අන්ධකාර කාලගුණයක් කියනවා වැස්ස හොඳටම. ඒ වුණාට අපිට අනික් දේවල් ඉතින් හොඳට තියෙනවා වැස්සේ කාලගුණය විතරයි පොඩි කේන්ති කිය ගතියක් පේන තියෙනවා. අපිව ගණන් ගන්න නැතුව වැඩේ කරගෙන යනවා. දැන් ස්වාමීන් වහන්සේ මොනවාද ස්වාමීන් වහන්සේ ආවදන කරන්න? සාදු ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ගෞරවනීය ධම්මකුස ස්වාමීන් වහන්සේගේ අවසරයි. පුරුදු පරිදි අපි අද රැස් සිටින්නේ සතිපට්ඨාන පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සාධාරණ දේශනා වැඩසටහනට. මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවටයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන්න. සාදු. දයි. කමඨහන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු. අපිට ලිඛිත ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ. මම පළවෙනි එක ඉදිරිපත් කරන්න අවසරයි. සාදු. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පාන්දර පංචශීලයේ පිහිටුවා පර්යංකේ හිඳ පැයක් පමණ ආනාපාන සති භාවනාව කරනවා. හුස්ම 4කින් විතර පසු හුස්ම සිහින් වී යනවා. ඉන්පසු සිටිවිලි නැති තැනකට යනවා. මෙසේ මාස දෙකක් පමණ සිටිවිලි දෙකක් අතර දුර ටික ටික වැඩි වෙමින් තිබුණා. අද සිටිවිලි අඩු තැනට ගියාට පසු රූප ඡායා සියුම් වේදනා වැනි දේ එන්න පටන් ගත්තා. භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ආයාචනා කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු. ඔය විදිහට රූප ඡායා පේනවත් කොහොම කිරුවත් අරමුණ තව ගෙවෙමින් තියෙනවා. ඒ වෙලාවට මූල කර්මස්ථානෙද පේන්නේ, හිතවිලිද පේන්නේ, හිතවිලි වල සංඥාද පේන්නේ කියන එක අරමුණ මොක වුණත් ඒ සමස්තෙම ගෙවි යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට මමයාගෙත් ගෙවි යෑමක් වෙනවා, හිතෙත් ගෙවි යෑමක් වෙනවා. වේදනාව වශයෙන් පෙන්වනත්, රූප වශයෙන් පෙන්වනත්, හිතවිලි වශයෙන් පෙන්වනත් ඔක්කොගෙම අරමුණු පැත්තත් පේනවා. ඒක නිසා ඔය තාම භාගයට සියුම් වෙච්ච ඡායා තියෙනවා. ඔක දිගේ ඉදිරියට යන්න ආය මූල කර්මස්ථානයම තිබිය යුතුයි කියලා හිතනක් කරගන්න එපා. තියෙන මොන දේ වුණත් කමක් නැහැ. ඒක විපරිණාමයේ දකිමින්, කිවි යන හැටි දකිමින්, ක්‍රමයෙන් ක්ෂය වෙන හැටි දකිමින් ඉදිරියට යන්න කියන එක තමයි උපදේශයක් දෙන්න තියෙන්නේ. එමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවසරයි ගන්න. ගරු ස්වාමීන් වහන්සේ පර්යංකයේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම ඉක්මනින්ම නොදැනී යයි. සතිය බලවත්ව පවතී. ඉන්පසු සිටිවිලි සංඥා වේදනා ආදී සමග උපේක්ෂාවෙන් ගත කරන විට සමහර දිනවල අවදියෙන් සිටියා. සමහර දිනවල නිර්වින්ද තත්ත්වයටපත් වේ. නින්දටපත් වූයේ නැත. මෙම අත්දැකීම් පිළිබඳව මින් පෙර විමසූ විට ඔබ වහන්සේගේ පිළිතුර වූයේ මාර්ගයට පිවිස ඇති නමුත් විචිකිච්ඡාව පවතින නිසා සලායතන නිරෝධ තත්වය නොවන බවය. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි 2021 දෙවනි දින පැවැත් වූ 55 වන නිවනේ නිවීම දේශනයට සවන් දුනිමි. විතර්ක සහිත පළමු වන සමාධි අවස්ථාව පසු කළ විට සිතිවිලි සංඥා වේදනා ක්‍රමයෙන් තුනී යන ආකාරය චේතනා විතක්ක ප්‍රපංච වලින් මනස කෙමෙන් වියුක්ත වන බව අත්දැකීමට හැකි විය. මෙලෙස මෙම අවස්ථාවට අවදි වන ලෙස ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණු නිසා පැයක කාලක් පමණ අවිතක්ක බව අත්දැකීමින් සිට භාවනාවෙන් අවදි විය. භාවනාවෙන් පසු මනසට හිමහත් ශාන්තිමත් ගතියක් සහ ප්‍රබෝධමත් ගතියක් අත්දකින ලදී. එක දිනක සිදු වූ අපූර්ව අත්දැකීමක් ආර්ය පරිශ්‍රණයේ යෙදෙන අයට ප්‍රයෝජනවත් විය හැකි නිසා ඉදිරිපත් කිරීම සුදුසු විය හැක. ඉහත පරිදි දිනක භාවනා කළ විට විතර්ක රහිතව පැය භාගයක් ගත කළ පසු එක්වරම ශබ්දයකින් අවදි විය.
අවදී වූ පසු තමයි දැනගත්තේ මෙතෙක් නිර්වින්දිතව සිටි බව. අහසින් පොළොවට වැටුණාක් මෙන් විය. මෙම තත්ත්වය මනසට නිර්වුල් වීමට විනාඩියක් පමණ අවශ්‍ය විය. එවිට දැනුනේ දෙයක් ඉමහත් බරකින් සිර වී නිර්වින්දිතව ඇති අයුරුයි. භාවනාවට අවහිර වුණ නිසා નિરાයාසයෙන් ස්වභාවිකව කෙරෙමින් පැවතුණු ක්‍රියාවලිය අවහිරයට පත්ව ඇති බව තේරුම් යන ලදී. නිර්වින්දිත දෑත් වෑයමක් යොදා නිදහස් කරගෙන නැවතත් භාවනාව පටන් ගැනීමට උත්සාහ කළත් භාවනාව නිමා කිරීමට සිදුවිය. ඔබ වහන්සේගේ උපදෙස් ඉමහත් ගෞරවයෙන් ඉල්ලමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඔය ඉස්සරලේ කරා ඒ කිටි සඳහා කරපේක තමයි මේ සීටි දෙකක් මාර්ගයේ විසවිස්තර වගේ කියන්නේ. මේ සංඥා බවට පත් වුණාට පස්සේ ඒක මූල කර්මස්ථානයේ වුණත් හිතවිලි වුණත් වේදනාව වුණත් කොයි එකත් ගෙවෙමින් තියෙනවා. ඉතින් එතකොට වගේ විදර්ශනාට බර විස්තරයක් හෝ සමතර බර විස්තරයක් හෝ මාර්ගය අපි විස්තර කරනවා. නමුත් ඒ දවස් දවස් වෙනස් වෙනවා. ඒක නිසා මේ ඔක්කොම තියෙද්දී පාරේ තමයි ඉන්නේ. ඒ බුරුම් භාෂාවෙන් කියනවා පාර ඉවර වෙනකන් ගම හම්බ වෙන්නේ නැහැ කියලා. පාර ඉවරෙත් යන ගම. ඒ නිසා පාරේ දිගට ඉන්නේ ටික කරගෙන යන්න ඒ අගෝස්තු 8 වෙනිදා අගෝස්තු 2 වෙනිදා නිවනේ නිවීම 55ක් කියලා එකක් නැහැ. නිවනේ දේශනා 33යි තියෙන්නේ. ඒ නිසා ඒකේ මොකද්ද සංඥාකරණයේ අඩුපාඩුවක් තියෙනවා. කොහොම හරි ඉදිරියට යන්න උනන්දු වෙන්න ධෛර්යමත් වෙන්න හොඳ කරුණු රාශියක් තියෙනවා. ධෛර්යයෙන් නිතිපතා ආදර ගෞරවයෙන් නැමී සිට දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. එමයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා එච්චරයි. හොඳයි. තව ප්‍රශ්නයක් අවසරයි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් chat එකේ එවලා තියෙනවා. ඔව්. මේ දැන් මම ඊට කියවන්න ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන හා පරයන්කයට දිනපතා පැය 2ක් යොදමි. සක්මන පතුලේ ස්පර්ශයට හිත යොමු කර ආරම්භ කළමි. සක්මන ක්‍රියාවලියටද කයේ කම්පනයටද දෙපතුලේ දැනීමටද හිත මාරු වේ. සක්මන નિરાයාසයෙන් සිදුවේ. විතක සිතුවිලි ධාරාවක් පවතී. විතක සිතුවිලි ඇති බව දනී. එය දැනින්නේ පිරී ඇති සියුම් චංචල සමාවෙන් සොන්නස් මේක නම් කියවන්න තේරෙන්නේ චංචල දොරවරයක් ආකාරයටයි මට හරියටම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොකක්ද කියලා වචනේ පරයන්කය මම දැන් මෙතන යන්න සිහිපත් කරමි. කය සැහැල්ලුවෙන් පවතී. වේගවත් කෙටි සිතුවිලි පැමිණේ. ඒවායේ ගැලීම පෙරට වඩා වේගවත්ය. විටින් විට බෙල්ල නැවත නැවෙන ආකාරය දැනී සැකසේ. අපට ශබ්දත් ඇසේ. නිදහසේ කාලය ගත විය. ලිවීමට කිසිත් මතකයේ රැඳී නැත. ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔය විදිහට මතක නැතිවීම භාවනාවට බාධාවක් සතියට බාධාවක් වශයෙන් පේනවා. නැත්නම් මතක නැති වෙන්නේ කරදරයි. මතක නැති වෙන්නේ ආතති. මතක නැති වෙන්නේ අසහනි. මතක නැති වෙන්නේ දරත පරිලා. ඒ නිසා මේ මතක නැතිවීම පිළිබඳ සමහර බයයි. සමහර වේග ලාභයක් වශයෙන් සලකනවා. ඒ නිසා මේක දිගට යන්න බාධාවක් නෙමෙයි මම මේ කියන එක. දිගට කරලා බලන්න. තමන්ගේ හිතුවේ නැතිකම මතක නැතිකම කරදරයට ගන්නවද නැත්නම් ඉදිරි ගමනට අස්වැසිලක් කර ගන්නවද කියන අදහසින් දැක ගන්න අදහසින් දැන ගන්න අදහසින් ඉදිරියට යන්න. හරි කියන්නේ සියුම් ද්‍රවයක් කියන වචනේ. ඉන් ද්‍රවය දන්නේ නැත්නම් මේ තුම්මංගන්තිය පොත කියවන්නේ ඒකේ තියෙනවා ඒක වචනේ. එමේ ස්වාමීන් වහන්සේ තව කෙනෙක් chat එකේ එවලා තියෙනවා Google Form වල දැන් තව එකක් එවුවයි කියලා සමාවෙන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තමයි මට chat එකේ එවලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. තුමලයි ලිඛිත ප්‍රශ්න නම් තියෙන්නේ. රංගනී දුස්සල තියෙන ප්‍රශ්නයක් අහන්න.
තව එක ලිඛිත ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ දැන් ආපහු මේකට සුරංගනි වගේ ප්‍රශ්නෙන් පස්සේ මම ඒ ප්‍රශ්නේ අහන්නම්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කියනවාද? ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ පරියන්කේ සක්මන පුරුදු විදිහට කරගෙන යනවා. දැන් ඔබ වහන්සේ කිව්වා එන දේ දිහා මොනවා ආවත් කමන්නේ බලාගෙන ඉන්න කියන එක. ඒ විදිහට සක්මනයි පරියන්කයි එන ඕනම දෙයක් දිහා බලාගෙන ඉන්න එක කරගෙන යනවා. එතකොට මට බණ අහනකොට එහෙන දෙයක් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ආශ්‍රව ධර්ම ගැන අහනකොට අපි ඒවා ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න ඕන කියන එක කොයි විදිහටද අපි කරන්න ඕනේ? ඒ කියන්නේ පරයන්කේදී සක්මනේදී නෙමෙයිද? එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතයේදී එහෙම කරන්න ඕනේ කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඔය බණ ආයතරයක් අහන්න ආශ්‍රව ධර්ම දකින්න උත්සාහ කරන්න. එතකොට ඒක ප්‍රහාණය වෙනවා. කොයි වෙලාවෙත් ඒක දකින්න සුළුව ඉන්න. ඔයම දෙයටම ඉඩ දෙනවා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක හඳුනා ගන්නවා මේ විදිහේ ආශ්‍රවයක් කියන එක හඳුනාගෙන බලාගෙන ඉන්නවා. එන ඕන දෙයකට ඉඩ දෙන්න. එතකොට ඔක අඳුරගත්තත් නැතත් ආශ්‍රව කියන දේවල් තමයි අපි ආසාවෙන් බලාන ඉන්නේ. ආසාව ඉෂ්ට වෙන්නේ නැහැ කියලා කියන්නේ ආශ්‍රවේ ඉන්නේ නැහැ. දකින්නේ නැහැ. මෝඩ වෙලා. ආශ්‍රව එනකොට කනගාටු වෙනවා, ගැහෙනවා, තැවෙනවා. ඒ දන්නේ මේ ආශ්‍රව කියලා. ඒ නිසා ඒ කියන්නේ ඒ කෙනාට බලාපොරොත්තු වෙන්න බෑ ආශ්‍රව වශයෙන් දකි කියලා. නැත් එන ඕනම දෙයක් දකිනකොට ආශ්‍රව වලට වළක්වන්නේ නැහැ අපි. එතකොට අර උත්සාහයෙන් ප්‍රහාණය කළ යුතුයි කියන අවස්ථාව මොනවද? ඒක එන්න ඕකට යන්නකෝ දක්ෂිනා පහතබ්බ තමයි ඉස්සලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් ඒවා එන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සුවපත් වේවා. සුවපත් වේවා. මම අවසාන ලිඛිත ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න. හා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සතිමත් සක්මන පැය එකයි. දෙපා වලට දැනෙන ස්පර්ශයට හිත තියාගෙන ඇවිද්දා. දැනුනේ සෙමින් ඇවිදින බව කකුල් දෙකට දැනීම සමාන බවයි. හොඳට බැලුව විට පෙරුණා දකුණු කකුලේ ඇඟිලි වලට වැඩි තද බවක් සහ වම් කකුලේ විලුඹට වැඩි තද බවක් සමග ඉතිරි ප්‍රදේශ වලට යාන්තමට තද බවක් දැනුණා. ශබ්දද වෙනින් වශයෙන් හඳුනාගත්තා. පාද වලට දැනෙන තද ගතියේ ඉඳන් කුරුළු ශබ්දත් අහන්න පුළුවන්. සතිමත් ඉඳ ගැනීම. විනාඩි 15යි. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. බිම වාඩි වී කය දෙස බැලුවා. කය සමබරයි. ඉබේ වැටෙන හුස්ම දෙස බැලුවා. සියුම් කෙටි ආශ්වාස ප්‍රශ්වාස දිගට දැනුණා. ටිකකින් සිතුවිලි වලට සිත ගියා. ඒවා හඳුනාගත්තා. ටිකකින් හිස් ප්‍රදේශයකට ගියා. එතන ටික වේලාවක් හිටියා. කකුල් වල වේදනාවක් ආවා. ඒ දෙස බලන්න හිටියා. වේදනාව අඩු වැඩි වන හැටි. වේදනාව තිබෙන ප්‍රදේශයේ සීතලක් දැනෙන හැටි හුස්ම දෙස බැලුවා. හුස්ම පෙනුණා. හිතට සතුටක් ආවා. නැවත වේදනාව දෙස බැලුවා. මට හිතුණා hina වෙලා වේදනාව අවසන් වෙනකම් බලන් ඉන්න. මූණේ ඉරියව් වලට හිත ගියා. ඉන්පසු උඩුකය සැහැල්ලු වෙන පිටුපසට බිමට පහත් වුණා. වේදනාව නැති වුණා. තෙරුවන් සරණයි. ඔය වේදනාවට වෙන දේ තමයි කොයි දේ දිහා බැලුවත් වෙන්නේ. අන්තිමට වේදනාවක්ද සංඥාවක්ද සංස්කාරයක්ද මොකක්ද කියලා නම් කරගන්න බැරි තරම් යනකම් ඔක දිය වෙනවා දුර්වල වෙනවා. ඉතින් තව ඉදිරියට යන්න ඕන. ඔය විදිහටම දිගට කරගෙන යන්න. යනකොට වගේ ಜಾති ආගම් ભેද මොනවාක්වත් නැතුව මේ මොනවාදෝ එන එකක් එනවා. ඒක යනවා.
ඉතින් මේවට නම් දීලා තමයි අපි මේ ආතත්‍ය අසහන ඇති කරන්නේ. ගෙවෙනකොට ඔක්කොම සමානයි. ඒ නිසා තවදුරටත් ගෙවීම බලන්න. එතකොට ඔය අතර තියෙන පුරස්පරස් නැති වෙලා සමාන භාවයේ සංහිඳියාව වැඩි වෙන්න ඉඩ තියෙනවා. ටිකට කරගෙන යන්න. එවන් සරණයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න උපමනා ලැබිලා තියෙන්නේ. හොඳයි. ප්‍රශ්න අතුසල ඉදිරිපත් කරන්න පුළුවන්. අවසතාව ස්වාමීන් වහන්සේගේ. එතකොට ස්වාමීන් වහන්සේ පොඩි අප්ඩේට් එකක් මේ ගිය සතිය අපි මේ සතිපාසල අප පටන් ගත්ත මාසෙකමාරක නිවාඩුවකින් පස්සේ සමරකට. මම හිතන උදේ ගිය සතිය පටන් ගත්ත වෙන්න ඕන සතිපාසල. ඒක virtualද නැත්නම් මේ reality virtual ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් එක තැන් වලින් සතිපාසලට එන්න නිසා කොහොමද ආයෙ මම හිතන්නේ in person තියන්න පුළුවන් වෙයි කියලා. ඔව්. ඒක virtual පටන් ගත්තේ ඉරිදා එන ඉරිදාට නිව්යෝක් වල ඉන්න ළමයි ටික සම්බන්ධ වෙනවා. අපිත් මාස්ටර් ට්‍රේනර්ස්ලා සෙනසුරාදා දෙවෙනි සෙෂන් එක තියලා ඒගොල්ලන්ට වැඩි බාර දෙන්න යන්නේ. ඒතකොට ඩිපාර්ට්මන්ට් එකේ අය ලිඛිතව රෙජිස්ටර් කරලා ඒගොල්ලන්ගේ මේ ගුරුවරු ඉදිරිපත් කරනවා. එතකොට ලක්ෂ 2කමාරක් ගුරුවරු පුහුණු කිරීමේ ජාතික වැඩපිළිවෙලට තෝරා ගන්න ලද මාස්ටර් ට්‍රේනර්ස්ලා 120ක් දානවා. ඉතින් ඒ කට්ටියකින් තවත් මාස්ටර් ට්‍රේනර්ස්ලා ඉන්නවනේ. ඒකත් ස්ක්‍රීන් වෙවි යනවා. ඊට පස්සේ ලංකාවේ ඉන්න සියලු ශිෂ්‍යයන්ට මේ ගුරුවරයා යන්නේක තමයි කරන්නේ. ඒක එක පණිවිඩයක් දෙක 13 වෙනිදා ඉඳලා අද වෙනකොට 18 වෙනිදා වෙනකොට 17 වෙනිදා වෙනකොට ඩයලොග් ටීවී එකේ දැන් අපේ වැඩසටහන් සත්‍ය පිළිබඳව විෂයක් වශයෙන් හඳුනා දීම සහ විෂයන් දෙකක් අතර ඉද ප්‍රස්තාවයේදී සත්‍ය පිළිබඳව කෙටි විරාම කෙටි වීඩියෝ පෙන්වීම පටන් අරගත්තා. එතකොට අපි සුමානයකට වීඩියෝ පැටි දෙකක් පෙන්නනවා විනාඩි 30ක කතාවක් කරනවා නිකන් හඳුන්වා දීමක්. ලැබෙන සුමාන වෙනකොට විනාඩි 30ක කතාවක් සහ කෙටි වීඩියෝ පැටි 3ක් 4ක් 5ක් 6ක් 7ක් 8ක් දක්වා යන්න බලාපොරොත්තු වෙන නිසා ඊටාම ශීඝ්‍රයෙන් මේ දවස්වල අපි වීඩියෝ හදමින් ඉන්නවා. ඉතින් කාට හරි පුළුවන් නම් ඒවට ස්ක්‍රිප්ට්ස් රයිටින් හරි එහෙම නැත්නම් ඒජ් ගෲප් එකේ 1 සිට 5 දක්වා එක වීඩියෝ සෙට් එකක් 6 7 8 9 තව වීඩියෝ සෙට් එකක් 10 11 12 13 ඇත්තටම කණ්ඩායම් දෙකක් අපි දෙකටම එකක් දාලා වීඩියෝ පැටි හදන එක මේ දවස්වල වැඩක් කරගන්න වෙන වැඩක් කරගන්න වෙලා නැත්තරම් වැඩ. ඉතින් ඒ වගේම මේ City FM එකේ VFM එකේ සිරසේ ඒ වගේ වැඩතරන් වුණොත් දිගටම රේඩියෝ වලමුත් යනවා. එනිසා මේ දවස්වල ටිකක් ඉන්න ඔක්කොටම වගේ මේ කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් වැයවීම වැඩි ගතියක් තියෙන. ඒක හොඳ ලකුණු. මේ පැත්තේ තොරතුරු ඒ කිව්වේ. අවිනාශ මටත් පොඩි අප්ඩේට් එකක් දෙන්න පුළුවන්. අපි කතා වුණා මේ පුංචි ළමයි එක්ක මපට් ෂෝ එකක් වගේ සතිය ගැන කතා කරන වීඩියෝ ක්ලිප්ස් කීපයක් හදන්න. අපි ඒ වැඩ ඔක්තෝබර් මාසේ අග වෙනකොට කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. කවදද? වීඩියෝ ක්ලිප්ස් ඔක්තෝබර් අග වෙනකොට වීඩියෝ ක්ලිප්ස් පහක් විතර අපිට හදා ගන්න පුළුවන් වෙයි. ඔව්. එතකොට අපිට ඒක මේ ෂෙයා කරගන්න පුළුවන්. මොකද්ද ඔයගොල්ලෝ ප්‍රොපෝස් කරන ඒජ් ගෲප් එක? පුංචි ළමයි ස්වාමීන් වහන්සේ 1 සිට 5 දක්වා. 1 සිට 5 දක්වා. 3 සිට 5. ඔව් ඒක ලොකු දෙයක් වෙයි. මොකද ඒගොල්ලන්ට අපි දැන් දීලා තියෙන ඩ්‍රාමා, කාටුන්ස්, ඔය මපට් ෂෝ එක අලුතෙන් ඇවිල්ලා තියෙනවා. මල්ටි ෆේත්, යෝගා, ඒ වගේ කියලා අපි සෙක්ෂන් ටිකක් කඩලා තමයි මේ දවස්වල ස්ක්‍රිප්ට්ස් ලියන්නේ. ලියනවා, වීඩියෝ කරනවා, එඩිට් කරනවා. දැන් හෙටත් සම්පූර්ණ දවසම ඒ වගේ දේවල් වලට ගත වෙනවා. මේ ෆ්‍රෙෂ් වීඩියෝ තියෙනවත් අපි දානවා. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඒ වගේ හදපුවා එවන්න අපි පොරොන්දු වෙන්නේ නැහැ පබ්ලිෂ් කරනවා කියලා. නමුත් අපි ඒ ටීම් එකට දාලා චෙක් කරලා බලනවා. හොඳ තොරතුරක්. හොඳයි එවනම් අපි වැඩසටහන බාර දුන්න අපේ කුසල ස්වාමීන් වහන්සේට. කුසල ස්වාමීන්.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට. හොඳයි. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ. සුඛී හොන්තු. මායා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයන්දා තබ්බං. සාදු අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ. කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ. සුවපත්ත්වා සුවපත්ත්වා. ද්විතියම්පි ඕකාස වන්දාමි බන්තේ. සුවපත්ත්වා. ත්‍යම්පි ඕකාස වන්දාමි බන්තේ. සුවපත්ත්වා විවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කේතං අනුත්තරං දුර්ලභේන මායාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමः සාදු සුපත්ත්වා සුපත්ත්වා ජය වේවා ජය වේවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි ධර්ම දේශනාවක් සමග තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා ගිය සතියේ අපි යම්කිසි සූත්‍ර දේශනාවක් කතා බහ කළා අවසන් කරා. ඊළඟට අද අලුත් සූත්‍රයක් ඉදිරියෙන් තියාගන්න තමයි බලාපොරොත්තුව. නමුත් ඒ සූත්‍රය ටිකක් කතන්දරේ ගෙති සූත්‍ර දෙක තුනකට පැටලිලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහෙන් හරි පටන් අරන් ටික ටික ඉස්සරහට යන්න. ඉතින් අද දිනේදී ඇත්තටම පොඩ්ඩක් නිකන් වටපිටාවේ කැරකීමක් තමයි, පඳුරු තැලීමක් තමයි වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ටික ටික අපිට ගැම්මක් හැදිලා ආවට පස්සේ ටිකෙන් ටික අපිට පුළුවන් වෙයි ඒ සූත්‍ර දේශනාවේ තව ඉදිරියට අපේ දේශනාව අරගෙන යන්න. ඉතින් ඒ සඳහා මේ සූත්‍රයට පාදක වෙච්ච කතාව පොඩ්ඩක් විමසලා බැලුවොත් එතන සඳහන් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් සමග කොසල් රටේ චාරිකාවේ දෙන අවස්ථාවක. එතකොට ඒ වගේ අවස්ථාවක යම්කිසි අපි හිතමු මාර්ගයක ගමන් කරන අවස්ථාවක ඒ මාර්ගෙන් පොඩ්ඩක් ඉවත් වෙලා ටිකක් අපි හිතන්නේ පාරෙන් ඉවත් වෙලා පොඩ්ඩක් ඇතුළට වගේ වඩින්න නැති. එහෙම ඇතුළට ටිකක් ගමන් කළා යම්කිසි ස්ථානයක බුදුරජාණන් වහන්සේ නවතිනවා. ඒ නැවතිලා ඉවර වෙලා එතන ඉඳගෙන සිනහාවක් පහල කරනවා. මද සිනහාවක් පහල කරනවා. එතකොට එහෙම මද සිනහාවක් පහල කරාම ආනන්ද ස්වාමීන් වහන්සේ මෙන්න මේ සිදුවීම දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ හිතනවා, කල්පනා කරනවා මේ බුදුවරු නිකන් hina වෙන්නේ නැහැ. නිකන් හේතුවක් නැතුව හිනහා පහල කරන්නේ නැහැ බුදුවරු. ඒක නිසා මොකද්ද මේකට හේතුව, මොකද්ද ප්‍රත්‍ය කියලා අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කළා. මොකද කරන්නේ? අන්න භාග්‍යවතුන් වහන්සේට ඇඟිලි බැඳලා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉන දිහාවට හැරිලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ විදියට සිනහාවක් පහල කරේ? ඇයි මේ විදියට බුදුවරු නිකන් hina වෙන්නේ නැහැ? මොකද්ද මේකට හේතුව, මොකද්ද ප්‍රත්‍ය කියලා ඔන්න විමසීමක් සිද්ධ කරනවා. ඉතින් එහෙම විමසුවාම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද මේ අතීතේ මේ ප්‍රදේශේ බොහොම මිනිසුන්ගෙන් ගැවසගත්ත ප්‍රදේශයක්. ඒ වගේම බොහොම සැප සම්පත් වලින් පිරිච්ච ප්‍රදේශයක්. ඒ වගේම මේ හරියේ ගොඩක් ඒ විදියට ගොඩ නැගිලි වගේ දේවල්
තිබුණා කියලා සඳහන් කළා කියනවා. මෙන්න මේ ප්‍රදේශයට අතීතේ කියන්නේ වේහලිංග කියන නියම් ගමක් විදිහට තමයි මේ ප්‍රදේශයේ අතීතේ හැඳින්වුවේ. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ නියංගම ඇසුරු කරගෙන තමයි කල් ගෙව්වේ කියලා සඳහන් කරනවා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආරණ්‍ය තියුනේ මෙන්න මේ හරිය. මම මේ ඉන්න ස්ථානයේ ඉඳගෙන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු සංඝයා වහන්සේලාට අනුශාසනා කරන්නේ, ධර්ම දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ දෙපට සිවුර අරගෙන ඒක හතරට නවලා ඒ කියපු ස්ථානේ, ඒ පෙන්නපු ස්ථානේ ආසනයක් පනවලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ මේ ආසනේ වැඩ වෙසෙන්න, වැඩ ඉන්න. එතකොට මේ ස්ථානේ අන්න බුදුවරු දෙදෙනෙක් පරිහරණය කරපු ස්ථානයක් බවට පත් වෙනවා. බුදුවරු දෙදෙනෙක් මේ ස්ථානේ ඉඳලා ධර්ම දේශනා කළා තියෙනවා. එතකොට කියලා අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනාවක් සිද්ධ කරනවා. එතකොට කියනවා එනම් බුදුරජාණන් වහන්සේ ආසනේ වැඩ ඉඳලා අන්න නැවතත් යම්කිසි ධර්ම දේශනාවක් දිහාවට යොමු වෙනවා. සඳහන් කරනවා අන්න අර කී විදිහට මේ වේහලිංග කියන නියම් ගමක් තිබුණා මේ ස්ථානේ. එතකොට ඒ ගම ඇසුරු කරගෙන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳියේ. එතකොට මෙන්න මේ මං වැඩ ඉන්න ස්ථානේ ඉඳලා මේ බුදුරජාණන් වහන්සේගේ ආරණ්‍ය තිබුණේ මේ අවට මං වැඩ ඉන්න ස්ථානේ ඉඳලා මේ විදිහට භික්ෂු සංඝයා වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා, මේ විදිහට බණ කියනවා, මෙහෙම කටයුතු කරනවා කියලා ඔන්න නැවත වරක් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා ඔන්න දීර්ඝ ධර්ම දේශනාවක් දිහාවට ටිකෙන් ටික යොමු වෙන්න තමයි මේ බුදුරජාණන් වහන්සේ සූදානම් වෙන්නේ. ඒ අතීත ප්‍රවෘත්තියකුත් අරගෙන යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් ওই විදිහට තමයි මේ සූත්‍රේ ආරම්භ වෙන්නේ. මේ විදිහට තමයි මේකට විවර වීමක් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ක්‍රියාව ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ක්‍රියාවෙන් යම්කිසි අදහසක් ඇති කරගෙන තමයි මේ ධර්ම දේශනාවට අවස්ථාවක්, මේ අතීත ප්‍රවෘත්තියක් අපිට දිගහැර ගන්න පුළුවන් වෙන හැකියාවක් මතුවලා එන්නේ. ඉතින් ඔය වගේ වෙලාවල් වලට අපිට දකින්න පුළුවනි අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කොයි විදිහේ කෙනෙක්ද, කොයි විදිහේ ශක්තියක් තියුණ කෙනෙක්ද, ඇයි මේ බුදුරජාණන් වහන්සේගෙන් මෙච්චර ගරු බුහුමන් ලැබුවේ කියන එකත් අපිට අඳුන ගන්න පුළුවන්. දැන් අර විදිහට පොඩ්ඩක් මාර්ගෙන් ඉවත් වුණාම අර විදිහට යම්කිසි සිනහාවක් පහළ කරාම අනේ දේ දැනගෙන ඒ දේ පිළිබඳ යම්කිසි අවධානයකින් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කළා තියෙන්නේ. ඒතකොට අර විදිහට ආග්‍ර උපස්ථායක විදිහට යනවා විතරක් නෙමෙයි, ඒ වෙන වැඩ කටයුතු පිළිබඳ වටපිටාවේ වෙන දේවල් පිළිබඳ ඒ අවශ්‍ය අවස්ථාවේදී කොහොමද කටයුතු කරන්නේ කියන ශක්තියක් ආනන්ද හාමුදුරුවන්ට තිබිලා තියෙනවා. ඉතින් ඒ විදිහේ ලොකු සේවාවක්, වෙහෙසක් ආනන්ද හාමුදුරුවන්ගේ පැත්තෙන් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහේ අනතුරක් ගත්ත නිසාමද කොහෙදෝ, ඒ විදිහේ ලොකු සේවාවක් කරපු නිසාමද කොහෙදෝ අන්න බුදුරජාණන් වහන්සේගේ ඒ අපවත් වීමෙන් පස්සේ, පරිනිර්වාණයෙන් පස්සේ අන්න ආනන්ද හාමුදුරුව පිළිබඳ යම් කිසි චෝදනා කිහිපෙකුත් නැගුණා කියලා සඳහන් වෙනවා. ඒ චෝදනාවල් වලත් තියෙනවා මෙන්න මේ වගේ අවස්ථාවල හරියට කටයුතු කරන්නේ නැහැ කියන චෝදනාවල් තියෙනවා. එතකොට අර විදිහට අවුරුදු ගණනාවක්, අවුරුදු 20 ගණනක් පමණ මේ විදිහට උපස්ථාන කළා යම් අවස්ථාවලදී ඉතින් අඩුපාඩු වෙලා තියෙනවා. ඒ අඩුපාඩු වලට චෝදනාත් නැగిලා තියෙනවා. එතකොට චෝදනා කරන්නේ වෙනම සංඝයා විදිහට තමයි චෝදනාවක් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඔය වගේ අවස්ථාවල විමසු නැති
අවස්ථා පිළිබඳ යම් අදහස් කීපයක් තියෙනවා. එකක් තමයි අර මාර ආරාධනයට කලින් අන්න බුදුරජාණන් වහන්සේ තව ආයු කල්පයක් වැඩ ඉන්න අදහසක් කැමැත්තක් ප්‍රකාශ කරාම අන්නේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහා ආරාධනාවක් කරන්නේ නැහැ. ඒ විදිහේ ආරාධනාවක් බුදුරජාණන් වහන්සේට කරන්නේ නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ තව ආයුෂ් කල්පයක් වැඩ ඉන්න කියන ආරාධනාව බුදුන්ට සිද්ධ කරන්නේ නැහැ. අන්න ඕක එක චෝදනාවක් විදිහට ආනන්ද හාමුදුරන්ට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම මාරයා විසින් ගැවසී ගත්ත මාරයා විසින් වසඟයට පත් කරන ලද්ද හිතකින් ආනන්ද හාමුදුරුව ගත කරපු නිසා ආනන්ද හාමුදුරන්ට ඒ විදිහ ආරාධනාවක් ඉදිරිපත් කරන්න ශක්තියක් ලැබුණේ නැහැ කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් කොහොම හරි අවස්ථාවේදීත් බුදුරජාණන් වහන්සේ අන්න ආරාධනාවක් නැති නිසාම ඒ අදහස නැවත නැවත ප්‍රකාශ කළා. අවසානයේ අන්න ඒ ආයු සංස්කාර අතහැරීමක් සිද්ධ කරනවා. එතකොට අතහැරියට පස්සේ අන්න මේ පොළව කම්පා වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් එහෙම කම්පාවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඇයි මෙහෙම දෙයක් උනේ? නැවතත් අර ප්‍රකෘති සිහියට ආවට පස්සේ එහෙම හිතනවා කල්පනා කරනවා. නමුත් ඒ වෙලාවේදී දැන් ආනන්ද ප්‍රමාද වැඩි. දැන් මම ඒක අතහැරලා ඉවරයි කියලා සඳහන් කරනවා. එතකොට අර විදිහේ ආරාධනාවක් නැතුව බුදුරජාණන් වහන්සේ ක්‍රියාව සිද්ධ කළේ නැහැ. එතකොට ඒකේ දෝෂෙ ගිය අන්තිමට කොහොම හරි ආනන්ද හාමුදුරුවෝ දිහාවට තමයි. ඊළඟට තව සිදුවීමක් සඳහන් වෙනවා. ඒ විනය පොතට අදාළ දෙයක් ඒක නක්. එතකොට මේ බණහන කට්ටියට නම් වැඩි අදාළ නොවෙන්න පුළුවන්. මෙතන සඳහන් වෙනවා මොකද්ද? අන්න මේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට ආසන්න කාලෙදී අන්න කුද්දානුකුද්දක ශික්ෂාපද කැමතිනම් මගේ ආවමෙන් පස්සේ අයින් කරගන්න කියන එක සංඝයාට පැවරුමක් කරනවා. එතකොට ඒ අවස්ථාවේදී අන්න මේ ධර්ම සංගායනා වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම එකක් මට කිව්වා බුදුරජාණන් වහන්සේ. මේ විදිහට චූටි ඔය ශික්ෂාපද තියෙන ඒවා අයින් කරගන්න කියලා පැවරුමක් කරා කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම කිව්වහම ඒ වටපිටාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා අහනවා හරි එහෙනම් මොනවද ඔය චූටි කියන්නේ? කුද්දානුකුද්දක කියන්නේ මොනවද කියලා විමසා සිටිනවා. එතකොට ඔන්න ප්‍රශ්නයක්. මම මේ එකක් ඇහුවේ නැහැ. මොනවද මේ කියලා ඇහුවේ නැහැ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කට්ටියක් කියනවා පරාජික හතර ඇරෙන්න. ඉතුරු ටික ඔක්කොම කුද්දානුකුද්දක. ඊට පස්සේ සංඝාදිශේෂයි පරාජික හැරෙන්න. ඉතුරු ටික කුද්දානුකුද්දක. ඔහොම ඒ රහතන් වහන්සේලා පිරිසත් එක මතවාද ඉදිරිපත් කරනවා. ඉතින් අන්තිමට තීරණයක් ගන්නවා මොකද්ද? එහෙනම් දන්නේ නැහනේ. එහෙනම් ඔය තියෙන ටික ඔක්කොම හොම විදියටම අරගෙන යන් කියන අදහසක් සහිතව තමයි අන්තිමට කටයුතු කරන්නේ. අතරම කුද්දානුකුද්දක කියලා පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ බොහෝම සහැල්ලු බොහොම සියුම් විදිහේ ආපත්‍ති කිහිපයක් තමයි. ඉතින් ඒ දුක්ඛට දුක්භාෂිත කියලා හඳුන්වන යම් කිසි කොටස් වර්ගයක් තියෙනවා. ඒ ටික තමයි පෙන්වන්නේ. කොහොම හරි එහෙම පස්සේ කාලේ පෙන්වුවට මොකද ඒ අවස්ථාවේදී අන්න අර ඒ රහතන් වහන්සේලා පිරිසට ඒකට තීරණයකට එන්න බැරි වුණා. ඒක පිළිබඳ නිවැරදි අදහසක් ඇති කරගන්න බැරි වුණා. එතකොට ඒකටත් ආනන්ද හාමුදුරුවන්ට තමයි චෝදනාව යන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ කියන මොකද්ද? මේ අවස්ථාවේ නම් මගේ සීකල්පනාව පොඩ්ඩක් එහෙම වුණා. කලින් එකට කියන්නේ මාරාවේශයක් ගැනනේ. දැන් කියනවා මම අසීය නිසා තමයි මට ඒ වගේ දෙයක් කෙවලදී අහගන්න බැරි වුණේ කියලා ඒකටත් පිළිතුරක් ලබා දෙනවා. ඉතින් ওই විදිහට චෝදනා පහක් ආනන්ද හාමුදුරන්ට එල්ල වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් තව චෝදනා තියෙනවා වෙන ඒවා. ඉතින් නමුත් ඒ චෝදනාවල් ආනන්ද ස්වාමීන් වහන්සේට එල්ල වෙන්න හේතුව මොකක්ද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඇත්තට මේ විදිහේ ලොකු රාජකාරියක් මේ විදිහේ ලොකු කටයුතු කිරීමක් සිද්ධ කරපු නිසාම තමයි මේ විදිහේ චෝදනාවල් එල්ල වෙන්න හේතුව. එතකොට ආනන්ද හාමුදුරුවෝ එක්තරා විදිහක ලොකු අනතුරක් අරගෙන තියෙනවා. ඒ අනතුර තුලින් තමයි ඉතින් ওই චෝදනා එල්ල වෙන්නේ. ඉතින් මුකුත් නොකර ඉඳියා නම් ඔහොම චෝදනාවක් එල්ල වෙන්නේත් නැහැ. දැන් මේ ප්‍රතිපදාව වඩන්න ඉදිරිපත් වෙන මේ විදිහේ ප්‍රතිපදාවකට ඉදිරිපත් වෙන ගොඩදෙනෙකුත් මෙන්න මේ කියන පැටලෙවිල්ල
සිද්ධ කරගන්න. මොකද්ද? අන කිසිම අනතුරක් ගන්න. එහෙනම් මම මුකුත් කරන්නේ නැහැ. අපිට අතක් බැඳගෙන ඔහේ ඉන්නවා කියන අර්ථයක් හදාගෙන තියෙනවා. ඉතින් කොහෙන් හදාගත්ත එකක්ද කියලා නම් හිතා ගන්න අමාරුයි. නමුත් ඇත්තටම මේ විදිහ අනතුරක් ගන්නේ නැතුව ඉන්දියා කියලා මේ ප්‍රතිපදාව යම් කිසි පමණකට හදාගන්න පුළුවන්. නමුත් එතනින් එහාට ගමනක් නම් අනිවාර්යෙන් ඔය වැඩ කටයුතු වලට බහින්න ඕනේ. පොඩ්ඩක් ඔය කෙලස් ටිකක් ඇවිස්සෙන ඒවා ටිකක් කරලා බලන්න ඕනේ. එතකොට තමයි හොයාගන්න පුළුවන් කොහොමද භාවනාවේ තරම කියලා. අර විදිහට අරමුණු නැති තාක්කල්ද මගේ හිතේ සැනසීමක් සතුටක් තියෙන්නේ. එහෙම නැත්නම් ඒ අරමුණු ගැළපිලා ආවහම හිත රිදෙන ඒවා මතුවලා ආවහම ඒ විදිහට හිත පෑරෙන වචන කෙනෙක් කිව්වහම ද මගේ භාවනාවේ තරම හොයාගන්න පුළුවන් කියන එක. ඒ විදිහට කිව්වහම හිත රිදෙනවා නම්, හිත කලබල වෙනවා නම්, ප්‍රශ්න මතුවෙනවා නම්, මේක හරියන මගුලක් නෙමෙයි කියලා දමල ගහලා යනවා නම්, ඉතින් ඒ තැනත් ඇත්තටම තාම අර මූලික අවදියේ ඉන්න කෙනෙක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. එහෙම නැතුව අන්න නිවැරදි විදිහක මේ ප්‍රතිපදාවේ දෙන කෙනෙක් ඉන්නවනම් අර විදිහට නැවත නැවත පීඩාවල් වෙහෙසවල් මතුවලා ආවත් ඒක දරාගෙන ටිකෙන් ටික යන ගමනක් තුලින් තමයි ඔය කියන ප්‍රතිපදාවක් වඩා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි අර විදිහට මුළු ගැන්විලා ඉන්දියා කියන දෙයින් එච්චර ලොකු ඔය කියන විදිහේ සහනයක් ගන්න බෑ. අර විදිහට වැඩක් කරනකොට තමයි අපේ කෙලෙස් ස්වරූපේ නිකන්නේ ඉබේම ඇවිස්සලා එන්නේ. මේ ඇතුළින් යකා එළියට පනින්නේ ඒ අවස්ථාවේදී තමයි. ඉතින් ඒ අවස්ථාවේදී බලා ගන්න පුළුවන් මොන තැන්වලද මම අහුවෙන්නේ. මොන තැන්ද මගේ දුර්වල තැන්, මොන දේවල් ඔස්සේද මම එක එක්කෙනා සමග ගැටෙන්නේ කියලා අඳුන ගන්න පුළුවන්. දැන් අපේ සාමාන්‍ය මේ මමත්වය එහෙම නැත්නම් මානේ කියන දේ පිළිබඳ ගත්තොත් කොහේ ගියත් දවස පුරාම ඔන්නෝක වඩා ගැනීමක්, ඔන්නෝක පෝෂණය කිරීමක් තමයි අපි තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ දේවල් එතකොට හිතලා මතලා ක්‍රියාත්මක කරනවා කියලා කිව්වොත් ඒක ඇත්තටම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ඒ වෙනුවට ඉබේම අර ඔටෝමේටඩ් රියැක්ෂන් එකක් වගේ ඒ වගේ අවස්ථාවලදී අන්න කටයුතු කෙරෙනවා. ඉතින් අපි හිතමු ඔන්න කෙනෙක් අපිට ගැළපෙන දෙයක් කියනවා. අපේ හිතට ප්‍රසන්න දෙයක් කියනවා. එහෙම නැත්නම් මගේ මතවාද යම්කිසි දේවල් ටිකක් තියනවාද ඒවට අනුරූප දෙයක් කෙනෙක් ප්‍රකාශ කරනවා. අන්නේ අවස්ථාවේදී අපේ හිතේ ඉබේම මේ තැනත්තා පිළිබඳ යම්කිසි ප්‍රසාදයක්, යම්කිසි පැහැදීමක් මතුවලා එනවා. මෙයා හොඳ කෙනෙක්, මෙයා මේ වගේ හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා අරක තුලින්ම මතුවලා. මොකද්ද මේකට හේතුව? අන්න අර තමුන්ගේ මමත්වයේ වැඩෙන ස්වභාවයකින්, තමුන්ගේ මානෙට ගැළපෙන ස්වභාවයකින් අන්න අර තැනත්තා ප්‍රකාශයක් සිද්ධ කරා. එතකොට අපි දෙන්නම එකම ভাইබ්‍රේෂන් එකේ වගේ කියන හැඟීමක් මතුවලා එනවා. ඊළඟට අපි හිතමු ඒ තැනත්තාම තව දවසක අපිට නොගැලපෙන විදිහේ ප්‍රකාශයක් කරනවා. අපේ මතවාද වලට එරෙහි විදිහේ ප්‍රකාශයක් කරනවා. අපේ මතවාද, අපේ අදහස් උදහස් සමග ගැලපෙන්නේ නැති ගැටෙන විදිහේ ප්‍රකාශයක් කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අරකේම අනිත් පැත්තක් යනවනේ. ඊට කියනවා මේ මනුස්සයා එච්චර හොඳ එක්කෙනෙක් නෙමෙයි. මෙයාගේ මේ වැඩ කටයුතු එච්චර ගැලපෙනේව නෙමෙයි. කියලා අර විදියටම ලොකු කතන්දරයක් ගෙතිලා ගිහිල්ලා අන්න මොකද වෙන්නේ? මෙයා කෙරෙහි නුරුස්සන ස්වභාවයක් මතුවලා එනවා. ඉතින් ඔය අන්ත දෙකේ තමයි ගොඩක් දුරට එන්නේ. එක්ක යාළු වෙලා ඉඹගෙන කසාද බැඳ ගන්න තරමට එනවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් තරහ වෙලා මරාගෙන මැරෙන ගානට එනවා. ඉතින් සාමාන්‍ය එතකොට බලන්න දැන් අපේ පාලනය කොහෙද තියෙන්නේ? අපිට අපේ පිළිබඳ පාලනයක් තියනවා කියලා කිව්වට ඇත්තටම වටපිටාවේ කට්ටියට පුළුවනි හරියට අර රිමෝට් කන්ට්‍රෝල් එකකින් අපිව පාලනය කරනවා වගේ යම් විදියට කටයුතු කරන්න.
එතකොට මගේ ස්වරූපයක් තුන සාමාන්‍යයෙන් ඔය අවුස්සන්නේ යන්නේ නෑ මම. මගේ ඒක තමයි ඉස්සර ස්වභාවය. නමුත් දැන් ඉතින් මම පොඩ්ඩක් ඉතින් බටන් දෙක තුනක් ඔබලා බලනවා කෝකටද මෙයා දඟලන්නේ කියලා. එක වෙලාවකට පොඩ්ඩක් හොඳ කියලා බලනවා, තව වෙලාවකට පොඩ්ඩක් නරක කියලා බලනවා. ඒ අවස්ථාවවලදී කොහොමද ප්‍රතික්‍රියාව කියලා. ඉතින් හරියට අර එක එක බටන් එකට එක එක විදිහට කටයුතු කරනවා වගේ, එක එක විදිහට ප්‍රතික්‍රියා කරනවා වගේ මේ අපිට වෙන කෙනෙක්ව නටවන්න වගේ පුළුවන්. වෙන කෙනෙක්ව හරියට නිකන් අර රූකඩ නැටුමකට කටයුතු කරනවා වගේ. එහෙම නැත්නම් මේ රිමෝට් එකේ එක එක බටන් එබුවාම එක එක විදිහට මේ දැනත්ත කටයුතු කරනවා වගේ අන්න ප්‍රතික්‍රියා දක්වනවා. එතකොට මේ ප්‍රතික්‍රියා දක්වන්නේ මොකක් හේතුවෙන්ද කියලා පොඩ්ඩක් කල්පනා කරොත් අන්න අර මමයා වඩා ගැනීමේ අදහසකින් තමයි ඔය කටයුතු වෙන්නේ. ඒ අදහසත් මේ හිතේ නිකන් හිතලා අතු කරගත්ත අදහසක් නෙමෙයි. ඒ වෙනුවට මහා මුල් බස්සගත්ත අදහස් මේ. කෙලින්ම ඕක මත තමයි පදනම් වෙලා ඉතින් එහාට තමයි කතන්දරේ ගෙතෙන්නේ. එතකොට ඒ වේදිකාවේ තමයි ඔය සැරසිලි සියල්ලම යන්නේ. ඒත් අපි හිතනවා ආයෙනම් මේ සැරසිලි ගලව ලයින් කරාම හරි කියලා නෑ. අපි ඉන්නේම ඒ වේදිකාවේ තමයි. ඒතර මේ ධර්මයේ කියලත් අපි මොකද්ද කරන්නේ කියලා ගොඩක් වෙලාවට කල්පනා කරොත් ඔන්න ඉතින් මොකක් හරි අර විදිහේ වඩා ගැනීමක් ඉලක්කයක් තියනවාද කියන ප්‍රශ්නේ අපි නැවත නැවත පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අපි යන්නේ වෙනම දිහාවකට. සමහර විට අන්න මම පොරක් කියලා පෙන්නන දිහාවකට තමයි මේ ටිකෙන් ටික ගමන් කරන්නේ. ඒ ගමන් කිරීම නැවත නැවත පරීක්ෂාවකට ලක් කරේ නැත්නම් අපි නොදැනීම 아무තු හසුවීමකට ලක් වෙන්න පුළුවන්. අපි නොදැනීම වැරදිම දිහාවකට ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ සිහිය පුරුදු කරන එකේ ආදීනව එහෙම නැත්නම් ආස්වාද පැත්ත කතා කරන්න ගියාම ඔන්න ඔය අපි හිතමු දැන් මූලිකව අපිට කියන්න පුළුවන් මෙහෙම පුරුදු කිරීමක් කරන්න. මේ විදිහේ අන්න choiceless awareness. එහෙම choice එකක් ගන්නේ නැතුව තේරීමක් කරන්නේ නැතුව නිකන් අවධානයක් අපි පුරුදු කරනවා කියන අදහසින් තමයි කියන්නේ. එතකොට අපි හිතමු ඔහොම පුරුදු කරනකොට අර එක එක්කෙනාගේ තියෙන ජම්ම ගතිගුණ ඉතින් කොහොමත් මතුවෙලා එනවනේ. ඒවා තව ටිකක් පෝෂණය වෙලා එනවනේ. ඉතින් එහෙම එනකොට මේ තැනත්තා සමහර විට සිහියේ ප්‍රයෝජනෙ අරගෙන හොඳට කෙනෙක්ට ආපදාවක් කරන්න, අංජි අදින්න, නොයෙකුත් ප්‍රශ්න ඇති කරන්න බොහොම විවේකී ස්වරූපකින් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක් අමුතුම විදිහට අපිට පේන්න පුළුවන්. ඇයි මේ වගේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක් මේ විදිහට අහිංසක නොවෙන්නේ කියන ප්‍රශ්නයක් අපි තුල මතුවෙන්න පුළුවන්. ඒක සාධාරණ ප්‍රශ්නයක්. නමුත් ඉතින් තේරුම් ගත යුතු තමයි මේක මොන අදහසින්ද අපි කරන්නේ කියන දේ තියෙනවානේ. ඒක ගැන විමසීමකදී අන්න කෙනෙක් සඳහන් කරා මේ හදවතේ තියෙන අදහස මොකද්ද? මේ විදිහේ නිවැරදි අදහසකින්, අහිංසක අදහසකින් පුරුදු කරන කෙනෙක් තව නිවැරදි වෙනවා, තව අහිංසක වෙනවා. එහෙම නැතුව වැරදි අදහසකින් පුරුදු කරන කෙනෙක් අන්න වැරදි දේත් තව හොඳට කරන්න මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එක්තරා විදියක අන්න ප්‍රඥාව තමයි ඉදිරියෙන් හිටින්නේ. අර විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඇයි එහෙනම් සම්මා දිට්ඨිය ඉස්සරහෙන් තිබ්බේ කියන එක අපිට මෙතෙන්දී අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔය අටම ඇත්තටම කලවමක් තමයි තියෙන්නේ. සමහරව පටන් ගන්නකොටම සම්මා සතිය කොහොමද ගන්න කියලා අහනවා. එහෙම එකක් නැහැ. සතිය තියෙන්නේ අන්තිමට නේද කියලා අහනවා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ කලවමක් තමයි තියෙන්නේ. හරියට නිකන් සුප් එකක් හදනකොට සුප් එකේ තියෙනවනේ එක එක ಜಾති. එළවලු තියෙන්න පුළුවන්. තව ලුණු ඇඹුල් තියෙන්න පුළුවන්, ගම්බිරිස් තියෙන්න පුළුවන් නේද? ඔය වගේ නොයෙකුත් ಜಾති අපි මේ සුප් එකට කලවම් කරනවානේ. අන්න ඒ වගේ කලවමක් තමයි උතන තියෙන්නේ. එතකොට අන්න එකක් ටිකක් දාලා බලනවා කොහොමද කියලා. අන්න එතකොට සුප් එකේ රසය වෙනස් වෙන්නේ. තව එකකින් තව චුට්ටක් දාලා බලනවා. ඔන්න ඔය විදිහට තමුන් හොයාගත යුතුයි. මෙන්න මේ අට පාවිච්චි කරලා මම කොහොමද රසවත් සුප් එකක් හදන්නේ. අර විදිහට කාපු උන්ට බඩ යන විදිහේ සුප් එකක් නෙමෙයි.
කාපු එවුන්ගේ උගුර කට පිච්චිලා යන සුප් එකක් නෙමෙයි. ඒ වෙනුවට අන්න රසවත් සුප් එකක් හදන්නේ කොහොමද මම මෙයට පාවිච්චි කළා. එතකොට අර විදිහේ නිවැරදි අදහසක් ඇති කරගෙන ඒක කරොත් අන්න ටිකෙන් ටික අපේ සුප් එක රසවත් වෙන්න පුළුවන්. එහෙම නැතුව වැරදි අදහසකින් කරගත්තොත් ඉතින් අර විදිහට බඩ යන සුප් එකක් හදාගන්නත් පුළුවන් හැකියාවක් මේක තුලින් තියෙනවා. කොහොම හරි ඔන්න විදිහේ ප්‍රතිපදාවක් ගැන තමයි මේ කතා කරන්නේ. අර විදිහට මමත්වය වඩා ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේ දේවල් නැවත නැවත ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් හිතලා කල්පනා කරලා බලන්න ඕනේ. ඇයි මම මේ වගේ දෙයක් සිද්ධ කරන්නේ? ඇයි මම මේ වගේ ප්‍රතික්‍රියාවක් දක්වන්නේ? මේ කටයුතු කිරීම තුලින් මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක නැවත නැවත කල්පනා කළ යුතුයි. තේරුම් ගන්න ඕනේ මම මේ විනිශ්චයකාර පදවියක් මට කවුරුත් දීලා නැහැ. ඒතර මේ වෙන හැම දෙයකම හරි වැරදි හොයන්න වෙහෙසක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම පට්ටමක්. එහෙම පදවියක් කවුරුත් මට ලබා දීලා නැහැ කියන එක නැවත නැවත හිතට නගා ගත්තා නම් සමහර විට ඒ වගේ නැවත නැවත විනිශ්චය දෙන්න උත්සාහ කරන අවස්ථාවලදී පොඩ්ඩක් කට පියාගෙන ඉන්න ඒක උපකාරයක් වෙන්න පුළුවන්. අර නසරුදීන්ගේ කතාවේ වගේ නිවැරදි විනිශ්චය මොකද්ද? නසරුදීන් අන්න අර විදිහේ ප්‍රාදේශීය උසාවියක විනිශ්චයකාරයෙක් බවට පත් කළාලු. එතකොට ඔන්න නඩුවක් ඇවිල්ලා නඩුවේ පැමිණිල්ල පාර්ශවයෙන් ඔන්න ඉතින් ලොකු චෝදනාවක් ඉදිරිපත් වුණාලු. ඉතින් මේ චෝදනාව අහගෙන ඉඳලා මේ මිනිස්සයා කියනවලු ඇත්ත තමයි. තමුසේ කියන එක. මට පේන්නේ තමුසේ හරි. එතකොට තෝල්ග මුදලි නැවතත් ඉදිරිපත් වෙලා කියනවා ස්වාමීනි දැන් අපි පැමිණිල්ල විතරනේ තාම ඇහුවේ. අනිත් පැත්තේ ආදාම ඇහුවේවත් නැහැ නේ. ඉතින් එහෙම කියන්න බෑනේ ඒගොල්ලෝ. එහෙනම් අනිත් පැත්තේ කට්ටිය කියන්නේ කොහොම ඒගොල්ලෝ තමුන්ගේ පැත්තෙන් අදහස ඉදිරිපත් කරාලු. එතකොට ඒ ඉදිරිපත් කරාම අපව නසරුදීන් කියනවා හරි මට පේන්නේ තමසලා හරි. ඊට පස්සේ ආපහු තෝල්ක මුදලි කියනවලු දැන් ස්වාමීනි පැමිණිල්ල පැත්තෙන් ඉදිරිපත් කරාම ඒක හරි කිව්වා. විත්තිය පැත්තෙන් ඉදිරිපත් කරාම ඒක හරි කිව්වා. දෙකම හරියන්නේ විදිහක් නැහැ නේ ස්වාමීනි. ඇත්ත තමයි තමුසේ කියන එකත් හරි. කියලා අල්ලකොට ඔක්කොම හරි. අර විදිහේ තීරණයක් දෙන්න යනවා වෙනුවට ඇත්ත තමයි. ඒකත් හරි. ඔව් මේකත් හරි. අරකත් හරි කියලා ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තමයි අපි ඉදිරියේදී. එහෙම නැතුව අර විනිශ්චයකාර පදවියක් අරගෙන මේක කෙලින් කරන්න ඕනේ, අර එහෙම කරන්න ඕනේ, මෙහෙම දේවල් එන්න දෙන්න බෑ කිව්වොත් ඒත නැත්තා ගොඩක් වෙලාවට ආතතිගත පුද්ගලෙක්. අර විදියට වෙහෙසක් පීඩාවක් නැවත නැවත තමුන් තුළ ඇති කර ගැනීමෙන් මේ අමුතුම අපායක ඉතින් ජීවත් වෙනවා. ඉතින් කමක් නැහැ. ඉතින් එහෙම කැමැත්තක් තියනවා නම් ඉතින් එහෙම ජීවත් වුණාට නමුත් ඉතින් මේ ධර්මයක් තුලින් ඇත්තටම සැනසීමක් හදාගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මේ අවස්ථාවේදී අර විදිහට බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරාම ආනන්ද හාමුදුරුවෝ ඒක නෝටිස් කරා. ආනන්ද හාමුදුරුවෝ ඒක දැක්කා. දැකලා ඊට පස්සේ හිතුවා කල්පනා කරා මේ විදිහට බුදුවරු නිකන් සිනාපාල කරන්නේ මේකට මොකක් හරි හේතුවක් තියෙනවා කියලා අන විමසීමක් සිද්ධ කරා. ඉතින් ඕක සිදු වුණේ නැත්තම් මේ විදිහේ කතාවක් දිගෑරෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් අද කාලේ විදිහට කියනවා නම් ආනන්ද හාමුදුරන්ගේ අනේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක හොඳට තිවිලා තියෙනවා. එහෙම නැතුව මේ විදිහේ අවස්ථාවකදී අන්න ප්‍රශ්නේ ඇසුවේ නැත්තම් ඒ අවස්ථාව ගැලපුවේ නැත්තම් ඉතින් බණේ අහන්න වෙන්නේ නැහැ. පස්සේ දවසක අර විදිහේ චෝදනාවක් එල්ල වෙන්නත් පුළුවන්. සුදුසු අවස්ථාව මග ඇරියා කියලා. එතකොට මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කිව්වහම හැඟීම් දැනීම් පිළිබඳ අවදි භාවයක් කියලා කිව්වහම ඇත්තටම මුලින් තමුන්ව අඳුන ගැනීමක් සිද්ධ කරනවා. මට මාව නිදහස් කරගන්න ඕනේ නම් මම දැනගන්න ඕනේ මම කවුද කියන එක. මම කවුද කියන එක දැනගන්නේ නැතුව මම කොහොමද මාව නිදහස් කරන්නේ? මම හිර වෙලා තියෙන තැන් ටික මම අඳුර ගන්න ඕනේ. අන්නේ අඳුර ගැනීම තුලින් අන ටිකෙන් ටික මාව නිදහස් කරගන්නවටත් වැඩි කෙරෙන ස්වභාවයක් අපි තුල මතුවලා එනවා. එහෙනම් මුලින්ම අඳුර ගැනීමක් කරන්න ඕනේ මගේ හැඟීම් දැනීම මොන වගේද? මම මේවට හිත රිදෙන කෙනෙක්. මම මේ විදියට ආතතියක් ගන්න කෙනෙක්. මම මේ විදියට අහගෙන කුණු කන්දල් ඔළුවේ දාගෙන දඟලන කෙනෙක් කියන එක අඳුනගත්තා නම් අනේ අඳුර ගැනීම තුලින්
අන්න යම්කිසි තමුන්ව නිදහස් කරගන්න ස්වභාවයක් ටිකෙන් ටික වර්ධනය කරගන්න පුළුවන්. නමුත් ඔය ගොඩ දෙනෙක්ට වර්ධින දේ තමයි තමුන්ගේ හැඟීම් දැනීම් විතරක් නෙමෙයි මේ වටපිටාව පිළිබඳ අවධානිකුත් මම මේ ඉන්නේ මොන වගේ අවස්ථාවකද, මම මේ කටයුතු කරන්නේ මොන වගේ ස්ථානයකද කියන දේවලුත් පිළිබඳ අවදිභාවයක් තියෙනවා. ගොඩ දෙනෙක් ගන්න නිකන් ඇස් ඇත්තේ අන්ධෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ මේ කතා කරලා මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවත් අපි හිතමුකෝ මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක්, වැදගත් දෙයක්, අවශ්‍ය දෙයක් ඇහුවත් ඒවත් ඇහෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ වගේ අන්ධගොළු බීරි එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට අන්න මේ මම ඉන්නේ මොන වගේ ස්ථානයකද, පූර්ණ අවදිභාවයක්, මේ වටපිටාව පිළිබඳ අවදිභාවයක්, මම මේ කටයුතු කරන මොහොත පිළිබඳ අවදිභාවයක් තමයි ප්‍රකාශ කරන්නේ. මම දැන් මෙතන කියලා කියනවනේ. අන්න ඒ අවදිභාවය ගැන තමයි කියන්නේ. එහෙම නැතුව ඇතුළට විතරක් නැමිලා ඉඳියොත් අර විදිහේ වටපිටාව පිළිබඳ අවධානයක් නැත්තම් එතකොට සුදුසු ආකාරයේ හැඟීම් දැනීම් හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර විට කෙනෙක් ළඟ ඉන්න කෙනෙක්ගේ හැඟීම් දැනීමුත් හඳුනා ගැනීමක් දුරට ආනන්ද හාමුදුරුවෝ මෙතන ගිහිලා තියෙනවා. එතන බුදුරජාණන් වහන්සේ අර විදිහේ හිණාවක් පහල කරාම අන්න ඒ පමණට ඒක හඳුනගෙන තියෙනවා. ඒ පමණකට ඒ හඳුන ගැනීම සිද්ධ කළා තියෙනවා. ඒතර තමුන්ගේ හැඟීම් දැනීම, මේ ඉන්න වටපිටාව, ඊළඟට වෙන කෙනෙක් කොහොමද කටයුතු කරන්නේ, අන්න මාව දැකීම තුලින්, මගේ තියෙන ස්වභාවය දැන ගැනීම තුලින් අන්න ටික ටික වෙන කෙනෙක්ගේ හිතේ කොහොමද කටයුතු වෙන්නේ, වෙන කෙනෙක්ගේ හිත මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා නේද කියන එක අන්න අර ණය ක්‍රමයකට වගේ අපි හඳුනා ගන්නවා. ඒ වගේම අර අවදිභාවයක් තුලින් ඒ කෙනෙක්ගේ මුහුණක වෙන වෙනසක්, ඒ කෙනෙක් අපේ වචනෙට දක්වන ප්‍රතික්‍රියාවක් වගේ දෙයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඔන්න ඔය කියන හැකියාව තමයි කියන්නේ. එහෙම නැත්නම් ඇතුළට විතරක් නැවිලා ඉන්දියා කියන එක නෙමෙයි. ඒතර මෙතන ආනන්ද හාමුදුරුවෝ අපිට හොඳ අවස්ථාවක්, හොඳ පෙන්눔 කිරීමක් සිද්ධ කරනවා. මේ වගේ අවස්ථාවක අන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහේ කටයුත්තක් සිද්ධ කරාම අන්න ඒක ප්‍රයෝජනෙට අරගෙන ධර්ම කතාවක් අපිට දිගෑරලා දෙනවා. ඉතින් අන්න ඒ විදිහ අවදිභාවයක් අපි ඇති කරගත යුතුයි. නිතර බලන්න මම මොන වගේ දේවල් හිතමින් කල්ගත කරන්නේ, මොන වගේ දේවල්ද මම මේ හිතට නගා ගනිමින් නැවත නැවත සතුටු වෙන්නේ. නොයෙක් දේවල් තියෙන්න පුළුවන්. සමහර විට අපි නිතර හිතනවා, කල්පනා කරනවා වෙන කෙනෙක් ගැන. නිතර හිතනවා, කල්පනා කරනවා කොවිඩ් වලින් මැරෙයිද දන්නේ නැහැ කියලා. නිතර හිතනවා, කල්පනා කරනවා අන්න මේ මම හඳුනන කෙනෙක්ට, මට ප්‍රිය කෙනෙක්ට මේ විදිහේ අනතුරක් එයිද කියන එක. ඉතින් ඒ හිතවිලි අන්න නිතර යන ආකාරයෙන්ම අපේ වටපිටාව ගොඩ නැගිලා එනවා. ඒතර අර ගිය සතියේ අපි කතා කරා වගේ අන්න නැවත සිතුවිලි පවත්නවාද, නැවත වචන ප්‍රකාශ කරනවාද, නැවත ක්‍රියා කරනවාද, අන්න ඒවා ඔස්සේ අපේ යථාර්ථය ටික ගැලපිලා එනවා. ටික බිහි වෙලා එනවා. අර විදිහට එක්කෝ අපායක් නැත්තම් දිව්‍ය ලෝකයක් අපි අප වටේම හදා ගන්නවා. ඉතින් ඒ හදා ගැනීම වෙනස් කරන්න ඕන නම්, අර විදිහට පරිවර්තනයකට ලක් කරන්න ඕන නම්, එහෙනම් නිතර බලන්න ඕනේ මම නිතර හිතන හිතවිලි මොනවද? මම මොන වගේ දේවල් වලද ඔය පොල් ගාන ගමන්, දත් මදින ගමන් ඉන්නේ කියලා බලුවනම් ඔක හරියට හොයාගන්න පුළුවන්. නැවත අන්න මේ කෙනෙක් ගැන මම කල්පනා කරනවා. නැවත මොකක් හරි ප්ලෑන් එකක් මම ගහනවා. නැවත අන්න කොවිඩ් වලින් මැරෙයි කියලා බයක් සහිත හිතවිලි මම පවත්නවා කියන අන්නේ අවදිභාවය, තමුන්ගේ හැඟීම් දැනීම් පිළිබඳ අවදිභාවයක් තුලින් අන්න අපිට දවසක පුළුවනි අර විදිහට ඇත්තටම අපේ වටපිටාව එක්ක දිව්‍ය ලෝකයක්, එහෙම නැත්නම් ඉතින් අපාගමන නම් ඉතින් කොහොමත් වෙනවනේ. ඒක නෑ යන්න දෙයක් නෑ. ගොඩක් දුරට ඉතින් ඒක ස්වභාවිකව සිද්ධ වෙනවා. ඒකට අර විදිහේ පිරිසුදු වටපිටාවක්, අර විදිහේ ප්‍රියදානවන වටපිටාවක්, අර විදිහේ සැහැල්ලු වටපිටාවක් හදා ගන්නවා නම්
අනිවාර්යෙන් තමුන්ගේ හැඟීම් දැනීම් පිළිබඳ අවධානයකින් ඉන්න ඕන. හිතවිලි පවත්න්නේ, වචන පවත්න්නේ, කටයුතු කරන්නේ කොහොමද කියන අවධානය තියෙන්න ඕන. එහෙම අවධානයක් තියෙනකොට මොකද වෙන්නේ? අන්න ටික අපිට මේවා දැකීම තුලින් මම මේ විදිහට හැම වෙලෙම සැක කරන කෙනෙක් කියලා දැනගත්තොත් හැම දෙයක්ම මම සැකයකට ගන්නවා. හරි ගියත් වැරදිය ගුණත් ඒකින් සැකයක් මවා ගන්නවා කියලා දැනගත්තා නම් අන්න දවසක සැක කරන්න අපිට ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. අර දැන ගැනීම මගේ මේ විදිහේ සැකයක් මතුවුණාට මොකද මේ සැකේ මට සැකයි. මොකද මම නිතර සැක කරන කෙනෙක්. සැකේම කල් ගෙවන කෙනෙක් කියන හඳුන ගැනීමක් අපි සිද්ධ කරන නිසා. ඉතින් ඒ වගේ හඳුන ගැනීමක් දිහාට තමයි මේ ප්‍රතිපදාව ටිකෙන් ටික වර්ධනය වෙන්නේ. ඉතින් මම පහුගිය දවසක අන්න දැක්කා මොකද්ද? පොඩි මේ වටපිටාව පිළිබඳ අවදි භාවයකින් ඉන්දිය කෙනෙක් මේ තමුන්ගේ අවසෙන පරිසරයේ පිළිබඳ අවදි භාවයකින් ඉන්දිය කෙනෙක් කරන ප්‍රකාශයක්. මොකද්ද කියනවා? මේ ගස් මෙන්න මේ ගහේ මේ තියෙන මල් වර්ගේ මේ පිළ තියෙන මල් අන්න පැණි තියෙන මල් වල වර්ණය එකයි. ඊට පස්සේ අර විදිහට පැණි නැති වල මල් වල වර්ණය එකයි. එහෙම නැත්නම් අර විදිහට මීමැස්සන් ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වෙන මල් වල තියෙන එක පාටක්. මීමැස්සන් ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැති මල් වල පාට වෙනස්. එතකොට බලන්න මේ විදිහට මේ ශාකයක් ක්‍රියාත්මක වෙනවා. අන්න මීමැස්සට ඇවිල්ලා බලලා යන්න දෙයක් නැහැ. ඒ වෙනුවට අන්න මේ පාටේ වැය විතරයි පැණි තියෙන්නේ. මේ පාටේ වැය ඒවට විතරයි ඔබගේ සේවාව අවශ්‍ය වෙන්නේ කියලා මෙන්න මේ ගහ බෝඩ්ඩයක්ම ගහලා තියෙනවා. ඒ ගහලා තිබීම තුලින් අන්න මීමැස්සත් කෙලින්ම එන්නේ ඒ අවශ්‍ය මලට විතරයි. අනවශ්‍යකට ගියාට අර විදිහට පරාගණය කරගන්න අවශ්‍යතාවයක් නැති මලකට ගියාට අන්න පැණි හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අන්න ඈත තියාම කලර් කෝඩින් සිස්ටම් එකක් දාලා තියෙනවා. ඒතර මේ ස්වභාව ධර්මයේ තුලින් මේ වගේ දේවල් මතුවලා ගැළපීලා ඉන්නේ කොහොමද? අපි මේ මම මහ ලොකු පොරක් මම වැඩකාරයෙක් කියලා අඳුරගෙන ඉන්දියාට මොකද? ඇත්තටම මේ වටපිටාව අපිට වැඩිය සෑහෙන දියුණුයි. මේ ගස් කොළන් අපිට වැඩිය සෑහෙන දියුණුයි. එක්තරා විදිහක අර සුදුසු අවස්ථාවේ සුදුසු විදිහට කටයුතු කරන නිසා වෙන්න පුළුවන්. ඒ වගේම සඳහන් වෙන සමහර මල් වලින් විතරක් අන්න මීමැස්සන්ට පොඩි කැෆීන් ෂොට් එකක් දෙනවලු. එතකොට ඒක හම්බුනහම මොකද වෙන්නේ? අන්න මේ මීමැස්සෝ අර මල් කෙරෙහි යම් කිසි විශ්වාසයකින් නැවත ඒ ගහටම එනවා. මොකද අර පොඩි සූර් වෙන්න පොඩි දෙයක් හම්බෙන්නේ ඒ ගහින් විතරයි. ඉතින් ඔයගේ දේවල් කොහොමද මේ වටපිටාවක් තුලින් මතුවලා ආවේ? කොහොමද මේ විදිහට අතිසියුම් විදිහට නිර්මාණය වුනේ කියන එක දැක්කනම් අපිට ටිකක් මේ මගේ තියෙන වැඩ කෑල්ල වෙනුවට මේ වර්තමාන මොහොත අගය කිරීමක් මේ මහා විශාල විශ්වයක මමත් එක වැලි කැටයක් විතරයි. මමත් සුළු කෙනෙක් විතරයි. මම මේ වෙනුවට කෙනෙක් හොඳ පොරක් වෙන්න යන වෙනුවට අන්න මම මේ වැලි කැටයක් බවට පත් වෙන්නේ කොහොමද? මමත් මේ මහා ගම් තෙරක වැලි කැටයක් වගේ අහිංසක ස්වභාවයක් අපේ හිතට නගාගන්නේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ කෙනෙක් කල්පනා කරනවා එහෙනම් මම වැලි කැටයක් වෙන්න යනවා කියන උත්සාහයක් දිහාවට ඊළඟට හිත නගා ගන්න යනවා. ඇත්තටම දැනටම වැලි කැටයක් තමයි. දැන් කැලේ ගහක් ගත්තොත් ඒකට ආයෙ වෙන ගහක් වෙන්න දෙයක් නැහැ. වටපිටාව වෙන කුරුල්ලෙක්ට ගත්තොත් ඒ කුරුල්ලට හොඳ කුරුල්ලෙක් කියලා වෙන දෙයක් නැහැ. දැනටම ඒ තත්ත්වේ ඉන්නේ. දැනටම ඒ ගහ ඒ තත්ත්වේ ඉන්නේ. එතකොට දැනටම අපි බුදු වෙලා ඉවරයි. දැනටම අපි ළඟ ඒ තත්ත්වේ තියෙනවා. නමුත් අපි ඒක ලං කරගන්න කැමති නැහැ. අපි ඒක බාර ගන්න කැමති නැහැ. ඒ වෙනුවට අපි විශේෂ කෙනෙක් විශේෂ දෙයක් බවට පත් වීමක් තමයි උත්සාහ කරන්නේ. දැන් පහුගිය දවසක හොඳ ලස්සන කතාවක් ගැලපිලා ආවා. මොකද්ද? අන්න පොඩි දරුවෙක් අන්න පීනලා ඔන්න වාර්තාවක් ලියලා.
ඉතින් ඒ පීනුම් වාර්තාව ඇත්තටම හොඳ විස්තරයක් තියුණා. ඉතින් ඕක දිගේ කියාගෙන යනකොට අන්න ඉතින් සාමාන්‍ය වැඩිහිටියෙක් වතුරට බැස්සහම හරි අමාරුයිනේ. ඔළුව යට ඔබා ගන්නත් අමාරුයි. ඊළඟට හුස්ම හිර වෙනවා නිකන්. හුස්මක් අරගත්තාම තප්පර 20ක් තියා ඉන්න පුළුවන් කියන එක බෑ. හුස්ම ඔළුව යට ගියපු ගම හුස්ම හිර වෙනවා. ඔහොමනේ වැඩේ පටන් ගන්න. නමුත් ටිකෙන් ටික අන්න පීනුවට පස්සේ අන්තිමට නිකන් මාළුවෙක් වගේ පීනන්න පුළුවන් ස්වභාවයක් මතුවලා එනවා. නමුත් අන්න අර YouTube එහෙම වීඩියෝස් සමහර විට දැකලා ඇති. මොකද්ද අර අලුත උපන් පොඩි දරුවෝ, බොහොම පොඩි වයසේ දරුවෝ මේ වතුරට දැම්මහම වතුරෙන් පොඩ්ඩක් තිබ්බහම ඒගොල්ලන්ට ওই විදිහ හිරවීමක් එන්නේ නැහැ. ඒගොල්ලන්ට ওই විදිහ අපහසුයක් එන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම සැහැල්ලුවෙන් අන්න අතපය ගහ මේ කට්ටිය 아무තුම ගමනකේ දෙනවා. ඉතින් අපේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අන්න අක්කගේ පොඩි දරුවා එක්කන් ඇවිල්ලා. ඉතින් මොකද කරලා තියෙන්නේ? අර දොල ගාවට ගියාම ඉතින් දොලේ වතුර ගාවින් පොඩ්ඩක් නිකන් උඩින් අල්ලලා මේ පොඩි එකා දන්නේම නැතුව මෙන්න අතපය ගහනවලු පීනන්න. ඒතර කොහෙන් ආපු ශිල්පයක්ද ඒක කියන ප්‍රශ්නේ තියෙනවා නේද? අන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. මොකද්ද? උපදිනකොට ඒ ශිල්පය අරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් අන්න පස්සේ කාලෙක කොහොමද අර හුස්ම ඉර වෙන ගානට ඔළුව යට ඔබා ගන්න බැරි ගානට යන්නේ? අන්න ඔය අපේ හිතේ අපි ඉගෙන ගන්නවා කියලා ලං කරගත්ත මානේ කියලා ලං කරගත්ත දේවල් තමයි ඔකට හේතුව. මමත්වයේ කියලා ලං කරගත්ත දේවල් තමයි ඔකට හේතුව. නමුත් අර උපදිනකොට අපි මේ කියන ධර්මයට ගොඩක් ළඟයි. අර විදිහට අපිට උපදිනකොට පීනන්න පුළුවන්. පස්සේ කාලෙකදී පීනන්න බැරුව යනවා. ඔන්න ඔය වෙනස ලං කරගත්තා නම් ඇත්තටම මම උපදිලා තියෙන ස්වභාවයෙන් තමයි. නමුත් අර කාපට් එක යට තියුණ දේවල් ඉදිරිපත් වෙලා ඇවිල්ලා ඔන්න දැන් මම යම් කිසි විදිහක අමුතුම කෙනෙක් බවට අමුතුම දියසුලියක් බවට පත් වෙලා තියෙනවා. අනේ කුඩා අවදී තියුණ දේට සාදර වෙන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතවලට තව ලං කරගන්න පුළුවන් නම් අනේ එතනම තියෙනවා මේ සැනසීම. අනේ එතනම තියෙනවා මේ කියන ධර්මය. නමුත් ඉතින් දැන්නේ අහන්නේ. දැන් ඉතින් අර විදියට ආපස්සට යාමක් තමයි තියෙන්නේ. ඉගෙනගත්ත දේවල් සියල්ල අතහැරීමක් තමයි තියෙන්නේ. මේ නම්බුනාම අතහැරීමක්, මමත්වයක් වර්ධනය කරගත්ත දේ අතහැරීමක්, දිහාවට ආපසු යාමක් තමයි අපිට තියෙන්නේ. ඒක කාලෙත් එක්ක ටිකෙන් ටික කරන්න ඕනේ දෙයක්. දැන් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අර විදියට සිනහාවක් පහළ කරනවා. ඉතින් ඔය සිනහාවේ කතාව කිව්ව ගමන් සමහර විට අපිට මතක් වෙන්න පුළුවන්. අන්න මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ මේ සිනහාව හැඬීමක් විදිහට අපිට අඳුන්වලා දීලා තියෙනවා. එතකොට මද හිනාවක් පානවා කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ. ඊළඟට ඔය සති කීපයකට වරක් වේවස්ථාව කියනකොට නැවත කියවෙන ගාථාවක් තියෙනවා. ඒ අතිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා ඒ ව්‍යවස්ථාවට. මොකද්ද? න වට්ටති හසන්තේන ගන්තුං චේව නිසීදිතුං වත්තුස්මින් හසනියස්මින් මිහිත මත්තන්තු වට්ටති කියලා සඳහන් කරනවා. අන්න සුදුසු කරුණකදී ගමේදී හරි ආරණ්‍යදී හරි සුදුසු කරුණකදී මද සිනහාවක් මුත් මහත් කොට හඬ නගා සිනා නොවිය යුතුයි කියලා අන්න ව්‍යවස්ථාවටම ඇතුළත් කරලා තියෙනවා. මේ හිනාව ගැන කිව්වොත් අර විදියට බුදුරජාණන් වහන්සේ මේ හිනාව හැඬීමක් කියලා හඳුන්වලා දීලා තියෙනවා. මේ විදියට මේ නැටුම් ගැයුම් කියන්නේ පිස්සුවක් කියලා හඳුන්වලා දීලා තියෙනවා. එහෙම ප්‍රකාශයක් ඇත්තටම තියෙනවා. නමුත් ඉතින් මේ හිනාවක් තුලින් යම් කිසි විදිහක ජීවිතේට පහසුවක්, සැනසීමක් ලං වෙලා එනවා. ඒ විදිහේ සැනසීමක්, පහසුවක් ලං වෙලා එනවා. ඒ සැනසීමක් අපිට ලං කරගන්න පුළුවන් යම් විදියක hina වෙලා ඉන්න කෙනෙක්ට. සමහර විදියට අර කරදරයකදී බාධකයකදී වුණත්, ජීවිත ප්‍රශ්නයකදී වුණත්, ගැටලුවකදී වුණත් නිකන් hina වෙලා ඉන්න මිනිහෙක්ට අර විදිහේ වෙහසක් අච්චරම ගැළපීලා ඉන්නේ නැහැ. ඒ වෙනුවට අර නිකන් අඬනවා වගේ hina වෙලා හරි කොහොම හරි ඒ ප්‍රශ්නේ අමතක කළා ටිකෙන් ටික ඉදිරියට යනවා. ටිකෙන් ටික යම් කිසි විදියක සුබ දිශාවකට
ගමන් කරනවා. ඒ හිනාහාවේ තියනවා යම් කිසි අපේ හිතේ ස්වභාවය වෙනස් කරන ගතියක්. ඔය අඳුරු හිතෙන් ඇවිරුණු හිතෙන් හැම වෙලේම දුක් වෙමින් කල්පනා කරමින් ප්‍රශ්න නගා ගනිමින් ඉන්න කට්ටියගේ මුහුණට ගොඩක් වෙලාවට හිනාවක් නැගෙන්නේ නැහැ. හිනාවක් අපි හිතමුකෝ හිනා යන අවස්ථාවක් ආවත් හරි අමාරුවෙන් තමයි දත් ටික විලිස්සගන්නේ. ඒක දැක්කහම ඊට වැඩිය ජීවිතේ පාවෙනවා. මොකද හේතුව අර විදිහේ යම්කිසි ප්‍රසාදජනක මනසක් නැති නිසා. ඒ ප්‍රසාදජනක මනසක් නැති නිසාම ඒ විදිහට කය කටයුතු කරන්නේ. ඒ විදිහට කයේ ඒක ස්වභාවිකව මතුවෙන්නේ නැහැ. මොකද අර මනස හැම වෙලෙම අඳුරු ස්වභාවයකින්, මනස හැම වෙලෙම ඇවිරුණ ස්වභාවයකින් තියෙන නිසා. නමුත් අර හදපත්ලෙන් හදවතින් hina වෙන කෙනෙක්ව අපිට ටක් ගාලා අඳුරන්න පුළුවන්. සාමාන්‍ය මුණ දිහා බැලුවාම අඳුර ගන්න පුළුවන්. බොරුවට hina වෙන එකයි හදවතින් hina වෙන එකයි අතර වෙනස හොඳට අඳුරන්න පුළුවන්. ඒක අඳුරන්නත් ඉතින් අපේ emotional intelligence දියුණුවට තියෙන්න ඕනි. නමුත් ඒ දියුණුව තියනවා නම් කෙනෙක් අඳුන ගන්න පුළුවනි බොරු hinaවක්ද ඇත්ත hinaවක්ද මේක කියන එක. සද්දෙනුත් ඒ මුහුණේ වෙන වෙනසෙනුත් අඳුරන්න පුළුවන්. මේක බොරුවට කරන වැඩක්ද ඇත්තට කරන වැඩක්ද? ඇත්තටම hina වෙන අර විදිහ හදපත්ලෙන් නැගෙන hinaවක් සහිත පිරිසක් අපේ ජීවිතවලට ඒ විදිහේ කෙනෙක් අපේ ජීවිතවලට ලං කරගත්තා නම් අනේ ඒක බොහෝ කාලයක් හිත පිනිස පහසුව පිනිස ලං වෙන්න පුළුවන්. එහෙම නැතුව අර විදිහට එවිරුණු මනසක් සහිතව අය විදිහේ අඳුරු මනසක් සහිත කෙනෙක් ලං කරගත්තොත් මොකද වෙන්නේ? අනේ ඒකම ඉතින් අනිත් පැත්තට කැරකිලා යනවා. අර තියෙන අඳුරු ස්වභාවය අපේ ජීවිතවලටත් මතුවලා එනවා. එතකොට අර විදිහ ඇත්තටම අපිට අඳුර ගන්න පුළුවන්ද මේ කියන ආකාරයේ හදපත්ලෙන් hinaව අඳුරන්න පුළුවන්ද? ඒ විදිහේ පිරිසක් අපේ ජීවිතවලට ලං කරගන්න පුළුවන්ද කියලා අපි බැලුවොත් අන්න ඒ වගේ ශක්තියක් තියෙනවා නම් අපිට ඇත්තටම නැවත අපි ජීවිතවල පහසුව දිහාවට යන පිරිසක් බවට පත් වෙනවා. ඒ විදිහේ මිනිසුන් හඳුන ගන්න පුළුවන් නම් අපිට ඒ සුදුසු කෙනා නැති කෙනා අපි විමස බලලා අපේ ජීවිතවලට ලං කරගන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ අඳිනීම කරන්නත් අර විදිහට යම් කිසි විදිහක හැඟීම් දැනීම් පිළිබඳ අවදි භාවයක් තියෙන්න ඕන. එහෙම නැතුව ඒ විදිහේ හැඳිනීමක් කරගන්න හැකියාවක් නැහැ. ඉතින් මොකක් හරි පරීක්ෂණයක සඳහන් වෙනවා නේ චොකලට් පෙත්තක් කෑවහම අන්න මේ මොලේ යම් කිසි අපි හිතමුකෝ ඒ ඩෝප් කරන ඩෝපමින් වගේ කෙමිකල්ස් මතුවලා එනවා. යම් කිසි සෑහීමකට සැනසීමකට පත් වෙන්න හේතු වෙන කෙමිකල්ස් මතුවලා එනවා. අර විදිහේ චොකලට් පෙත්තක් වගේ එකක් කෑම තුලිනුත්. එතකොට චොකලට් පෙත්තක් කෑවහම ඒ වගේ යම් කිසි කෙමිකල්ස් ප්‍රමාණයක් මතුවලා එනවාද? චොකලට් පෙති 2000ක ප්‍රමාණයක් මතුවලා එනවලු එක සිනහාවක් තුලින්. ඊළඟට විනාඩි 45ක් විතර යනකම් අර ආතතිය වෙහෙස පීඩාව වගේ දේවල් පොඩ්ඩක් දුරස් වෙන්න හේතු වෙනවලු මේ විදිහ එකවරක් හදපත්ලෙන් hina වීමක් තුලින්. ඒතකොට එපමණකට අර මොළයේ කෙමිස්ට්‍රිත් වෙනස් කරන්න මේ වගේ දෙයක් හේතු වෙනවා. අර විදිහට දියවැඩියාව හදාගන්න නැතුවම සතුටින් කල්ගත කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ විදිහේ ශක්තියක් අපිට ලං කරගන්න පුළුවන්. ඉතින් සඳහන් වෙනවා මොකද්ද පොඩි දරුවෙක් සමහර විට දවසට 300 වරක් 400 වරක් විතර මේ විදිහට හදපත්ලෙන් hina වෙනවා. නිතර hina වෙනවා. ඒ විදිහේ තත්ත්වයක ඉඳලා තමයි පොඩි දරුවෙක් අවදීදී අන්න කෙනෙක් ඉන්නේ. නමුත් ටික වැඩි හිටි වෙනකොට ඒ hinaව නැති වෙලා මුණ අඳුර වෙලා යනවා. ඉතින් සමහර විට ඒක නිසාමද කොහෙදෝ සාමාන්‍ය පොඩි දරුවෙක් වටපිටාවේ ගැවසෙනකොට ඒක අපිට ප්‍රසාදයකට හේතු වෙනවානේ. ඒක අපේ හිතේ සැහැල්ලුවකට හේතු වෙනවානේ. ඒක අපේ හිත සතුටු කරන්න හේතු වෙනවානේ. අන්න මොකද්ද හේතුව? අන්න අර විදිහට නැවත අර ভাইබ්‍රේෂන් එකක් අර විදිහේ
ප්‍රසාද ජනක හැඟීමක් අපිට මතුවලා එනවා. අර කෙනා අර විදිහට විවේකීව සතුටින් ඉන්නවා කියන දේම අපේ වටපිටාවේ ඉන්න කෙනෙක්ට උනත් ගැළපීලා එනවා. ඒතොර එන්නේ විදිහේ වෙනසක් ඇත්තටම මේ හිනහාවක් තුලින් වෙන්න පුළුවන්. ඒ විදිහේ පහසුවක් ගැළපීලා එන්න පුළුවන්. ඒ විදිහේ පහසුවක් අපි හිතමු නවීන විද්‍යාවට අනුව මේ විදිහේ පරීක්ෂණ කළා හොයාගත්තේ නැතත් සමහර විට නිතර hina වෙන කෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. නිතර hinaවක් කරදරයකදී භාගයකදී වුණත් hina වෙලා ඒකට මුහුණ දුන්න කෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. අන්න මේ වගේ අවස්ථාවල මම මේ විදිහට කටයුතු කිරීම තුලින් අන්න මට මේ විදිහේ පහසුවක් සැනසීමක් ජීවිතේට ලං වෙලා ආවා. අර විදිහට නැවත දුක් වෙනවා නැවත වෙහසක් ගලප ගන්නව වෙනුවට මේ hinaවත් තුලින් පහසුවක් ලං වෙලා ආවා. යෝග ගැන කියන කෙනෙක් කියන මොකද්ද? අන්න අපි එකම ජෝක් එකකට දෙපාරක් hina වෙන්නේ නැහැ. දෙවනි පාර කියනකොට අපි කියනවා අයියෝ මේ ආපහු ඒකම කියනවා. මම ඕක අහලා තියෙනවනේ මම ඕකට hina වෙලා තියෙනවනේ කියලා. නමුත් අනිත් පැත්තෙන් එකම කරදරයකට අපි කී පාරක් අඬනවද කියලා මේ තැනත් විමස සිටිනවා. අර විදිහට එක ජෝක් එකකට එකපාරක් hina වුණාට මොකද? එක කරදරයකට නම් බොහෝ වාර අඬන්න අපි පෙළඹෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් අර විදිහේ එක ජෝක් එකකට එකපාරක් hina වෙලා ඉවර කරනවා වගේ එක කරදරයකටත් එකපාරක් හඬලා අවසන් කරන්න පුළුවන් නම් අන්න ඒ විදිහේ සැනසීමක් අපේ හිතවල ලං කරගන්න පුළුවන් නම් අන්න ඒ වගේ 아무තු පහසුවක් ගැලපිලා ඉන්න පුළුවන්. hina වෙනකොටත් hina වෙනවා. අඬන කොටත් අඬනවා. හැබැයි එකවරයි. දෙතුන් පාර කරන්න ගියොත් තමයි ගැටලු වෙන්නේ. අර විදිහට 100,000 වරක් අඬනවා. නමුත් hina වෙනකොට hina වෙන්නේ එකවරයි. අන්නර අඳුරු මනසක ස්වභාවයක් ගැන තමයි ඔය කියන්නේ. ඉතින් අර විදිහට ටික අමුතුවෙන් හරි වෙහෙස දනවගෙන හරි අර විදිහට කෘතිම සිනාවක් හරි ටික අපේ හිතට ලං කරගෙන අපේ මුහුණට නගාගෙන කටයුතු කරොත් අන්න ටික මේ හිත තුලත් ඔය කියන විදිහේ පහසුවක් ඔය කියන විදිහේ විවේකයක් වර්ධනය වෙලා එන්න ඒක හේතු වෙන්න පුළුවන්. ඇත්තටම මේ ඉලක්ක වලින් නෙමෙයි අපිට සැනසීම ගන්න පුළුවන් වෙන්නේ. ඉලක්ක අතහැරලා දාලා විවේකීව ඉඳීම තුලින්. දැන් අපි මුළු ජීවිත පුරාවට වැඩ කටයුතු කරනවානේ. එහෙට යනවා මෙහෙට යනවා කනවා බොනවා ඔක්කොම ඉලක්ක සහිතව තමයි අපි කරන්නේ. ඉලක්ක සහිතව තමයි කරන්නේ. ඒ ඉලක්කෙම මේ ප්‍රතිපදාව වඩන්න ගියත් එනවා. ඔන්න මම සිහියෙන් ඇවිදින්න කියලා අමුඩ ගහගෙන ඇවිදින්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හරියට නිකන් මෝල් ගහක් ගිල්ලා වගේ වාඩි කරවලා ඉන්න පටන් ගන්නවා. හුස්ම නම් හුස්මම විතරක් බලන්න පටන් ගන්නවා. එච්චර වෙහෙසක් අරගන්නවා මේක වඩන්න ගියත්. මොකද මම ඉලක්ක වලට තමයි ගිහිල්ලා පුරුදු. නමුත් අතරම මේ විවේකීව පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා නම් ඔය කියන සිහිය වැඩි දුර නැහැ. විවේකීව මේ ගලනට ඉඩ දීලා බැලුවා නම් ඔය කියන සිහිය වැඩි දුර නැහැ. විවේකීව වාඩි වෙලා ඉඳියනම් ඔය කියන සිහිය වැඩි දුර නැහැ. එතකොට කය විසින් කය පවත්වනවා. අපි නිකන් ඔහේ ඒ ටිකත් එක්ක අවදි භාවයකින් කටයුතු කරනවා. නොයෙකුත් ශබ්ද එනවා යනවා. නොයෙකුත් හිතවිලි එනවා යනවා. වටපිටාවේ නොයෙකුත් දර්ශන අපිට පේනවා. නමුත් ඒවෙන් වෙහෙසක් ගන්න අවශ්‍ය නැහැ. අර විදිහට ඉලක්කයක් හදාගත්තොත් උස්මම් බලනවා කියලා අනේ එතකොට ඉතින් සද්දයක් ආවොත් වෙහෙසක් ගැලපිලා එනවා. කෙනෙක් පැන්නොත් අන්න පියවර මග ඇරෙනකොට වෙහෙසක් මතුවලා එනවා. නමුත් අර විවේකීව ඉන්න කෙනෙක්ට තේරෙනවා ඉතින් ඒවටත් අවධානය යනවා. නැවත පතුලටත් එනවා නැවත හුස්මටත් එනවා කියන විදිහේ පහසුවක් ටිකෙන් ටික ගැලපිලා එන්න පුළුවන්. අර විදිහට මේ ක්‍රියාවලියත් එක්ක මම ඉන්නවා. එහෙම නැතුව මේකම ටාගට් කරලා මේකම ඉලක්ක කරලා යනවා කියන හැඟීමක් මට අවශ්‍ය නැහැ කියන පහසුවක් අපේ හිත තුළ වර්ධනය කරගත්තොත්. ඉතින් වෙනදටත් ගමන් කරනවා. වෙනදටත් ආහාර ගන්නවා. වෙනදටත් වාඩි වෙලා ඉන්නවා. අන ඉලක්කයක් සහිතව. නමුත් අද මෙන්න මේ ප්‍රතිපදාව පුරුදු කරන නමින් අපි ඉලක්කයක් නැතුව ඇවිදිනවා. ඉලක්කයක් නැතුව වාඩි වෙලා ඉන්නවා. ඉලක්කයක් නැතුව ආහාරයක් ගන්නවා. මෙන්න මේ අත්දැකීම විඳින ස්වරූපකින් ඇවිදිනවා. මේ අත්දැකීම විඳින ස්වරූපකින් වාඩි වෙලා ඉන්නවා. මේ කනවා කියන අත්දැකීම විඳින ස්වරූපකින් ඒ ආහාරය ගන්නවා. අනේ එහෙම කටයුතු කරනකොට කෙනෙක්ට ඇත්තටම මේ අපේ ජීවිත ගමන පිළිබඳ
අන්න කටකොනකට යම්තු විදිහේ ඉනාවක් නැగిලෙන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවත් අන්න කටකොනකට යම්කිසි මද සිනාවක් නැగిලෙන්න පුළුවන්. අතීතේ මේ වගේ දේවල් අල්ලගෙන දඟලපු දැඟලිල්ල අතීත වෙච්ච සිදුවීම් ගැන කල්පනා කරනකොට අර විදිහේ දුක්ඛිත සිදුවීමක් වුණා. අර විදිහේ වෙහෙසකාරී අවස්ථාවක් වුණත් මතක් වෙනකොට කටකොනකට යම්කිසි හිනාවක් නැගින්න පුළුවන්. මෙන්න මේ යථාර්ථය අත්දකින්නකොට මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය අත්දකින්නකොට යම්කිසි විදිහක අර හිත තුළ ගැළපෙන පහසුව තුලින් අන්න විවේකී හිනාවක් නැగిලා එනවා. ඔය බුද්ධ රූපේ දිහා අපි බැලුවත් යම්කිසි වමනකට නිකන් මද සිනාවක ස්වරූපයක් තියෙනවා. මේ වටපිටාවේ ඉන්න කට්ටිය දිහා බලලා hina වෙනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන්. මේ දඟලන දැඟලිල්ල බලලා hina වෙනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන්. ඇත්තට මේ වගේ අවස්ථාවක් තියෙනවා ත්‍රිපිටකයේ. සමහර වෙලාවට අන්න බොහෝ අනතුරක් තමුන්ට කරගන්න කෙනෙක් දැක්කහම අන්න ඒ රහතන් වහන්සේ කෙනෙක්ට යම්කිසි ආකාරයක මද හිනාවක් මුවන්ගට නැගෙනවා. බලන්න මේ තමුන්ටම කරගෙන තියෙන විපත මේ කෙනා කියලා මද හිනාවක් මුහුණට නැගෙනවා. ඒ විදිහේ දැකපු කෙනෙක්ට, ඒ විදිහේ ඇස් ඇති කෙනෙක්ට. නමුත් අපි මේ ප්‍රතිපදාව වඩනකොට අපිටත් ඇත්තටම අර වෙහෙස ටික ටික අඩු වෙලා යනකොට කලින් වගේම ප්‍රශ්න ගැටලු තියෙනවා. නමුත් එච්චර වෙහෙසක් ගන්නේ නැහැ. හිතේ සැහැල්ලුවක් තියෙනවා. අන්නේ සැහැල්ලුවමද කොහෙදෝ අර කටකොනකට හිනාවක් විදිහට මතුවලා එනවා. මේ බඩපිටාවේ කට්ටිය දඟලන දැඟලලි දැක්කහම ඒගොල්ලන්ගේ බර්ණ ඔබෙනකොට වෙනස් වෙන ආකාරය දැක්කහම අන්න කටකොනකට පොඩි හිනාවක් මතුවලා එනවා. හිනා කාලා ඉන්න පුළුවන් ගතියකුත් ටිකෙන් ටික අඳුන ගන්න පුළුවන් ඇත්තටම. මේ වෙන දේවල් දිහා බැලුවාම මේ කෙනෙක් කට්ටිය කටයුතු කරන විදිහ දිහා බැලුවාම hina කාලා වුණත් ඉන්න පුළුවන් ස්වභාවයක් ඇත්තටම තියෙනවා. ඉතින් ඒ විදිහේ ජීවිත පරිවර්තනයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් පටන් ගත්ත සූත්‍රේ නම් වැඩි ඉදිරියට අපි ගියේ නැහැ. නමුත් ඉතින් ටික ටික අර කිව්ව විදිහට පඳුරු ටිකක් තලාගෙන යනකොට මොමන්ටම් එකක් ගැලපිලා මේ ගැලපිලාම අපි තව ටික ටික ඉස්සරහට යන්න බලමු. ඉතින් මේ අද කරපු ධර්ම දේශනාව අර විදිහේ කටකොනකට ඒ සනසිලි හිනාවක් නැගීම සඳහා මේ වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට වන්දනා කරන්න අවසරයි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං සාදු අනුමෝදී තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ සුඛී හොන්තු. ဒုတိယံ පි ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සෝපත්තේ සාදු සාදු. හැම දිනකටම තෙරුවන් සරණයි.